ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස සන්තුට්ඨායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංඝනිකාරාමස්ස ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්ස උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨස්සතිස්ස සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස තේන හිත්වං ඉමම්පි අට්ඨමං මහා පුරිස විතක්ඛං විතක්කේහි නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පංච රතිනෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පුණ්‍යකාමී ධර්මාභිලාෂී සදහැවත් පින්නතුනේ මේ පින්නතුන් විසින් අද දිනේදී වටිනා කියන පින්කමක් සංවිධානය කරගෙන එහි යෙදෙන්නට බලාපොරොත්තු වෙන මොහොත දුර රටක ඉඳගෙන ලංකාවෙන් හාමුදුරන් වහන්සේලාට ආරාධනා කරලා මේ වස්තුම් මාසය තුල ධර්මයෙන් ජීවිත ආලෝකමත් කරගන්නට ජීවිත පොහොසත් කරගන්නට දත් ධර්මය නැවත නැවත මෙනෙහි කරන්නට නොදත් ධර්මය අසා දැනගන්නට මේ කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ පළමුවෙන්ම කටයුතු සංවිධානය කළ දායක සභාවත් විශේෂයෙන් මේ සඳහා උපදෙස් අනුශාසනා අනුග්‍රහයන් දක්වපු අපේ සුගතසිරි හාමුදුරන් වහන්සේත් සිහිපත් කරමින් උන්වහන්සේගෙන් අවසර පතමින් මේ ධර්ම දේශනා ඒ වගේම උන්වහන්සේට දීර්ඝායුෂ ශාසනික අභිවෘද්ධිය පතමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දිනේදී පින්කම සිද්ධ කරන්නට ආරාධනාව අනුව මට අරමුණුදු දැනගන්නට ලැබුණා. අරමුණුදු සිහිපත් කරමින් අපි ධර්ම ශ්‍රවණයට එළඹෙමු. ඒ විශේෂයෙන්ම ශ්‍රීලා මහත්මයාගේ මෑණියන් වන චාලත් ගුණවර්ධන මෑණියන්ගේ ආරාධනාවක් අනුව අනුග්‍රහයක් අනුව තමයි මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ චාලත් ගුණවර්ධන මෑණියන්ගේ වැඩිමහල් සොහොයුරා මිය පරලොව ගිහිල්ලා 3 මාසක් එළඹෙන දිනේ ඒ වෙනුවෙන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ අරමුණ තබාගෙනයි මෙලෙස ධර්ම දේශනාවක් පවත්වන්නට කියලා ආරාධනා ලැබුණේ. ඒ අනුව ඒ වැඩිමහල් සහෝදරයාට පින් දෙන්නට පුළුවන් ආකාරයට මේ ධර්ම ශ්‍රවණය කරන්න ඒ වගේම ඒ පිළිබඳව මනා අවබෝධයකින් වැටහීමකින් කටයුතු කරනකොට මේගේ ඥාතීන්ට පින් දෙන්න පුළුවන් ආකාරයේ පින්කමක් රැස් වෙනවා. ඒ ගැන සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව පටන් ගමු. දේශනාවෙන් ලබන පින ඒ වැඩිමහල් සහෝදරයාට ලැබේවා. දුකින් නැත මිදේවා, සුගතිගාමී වේවා, සැපෙන් සැපයට පැමිණේවා කියන උතුම් අදහස පෙරදැඩි කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනේ
මාතෘකා කරන්නට යෙදුන මම ගාථාවක් ගාථා පාඨයක් සූත්‍ර පාඨයක් මේ සූත්‍ර පාඨය අරමුණු කරන්නට අද දේශනාව සඳහා යොදා ගන්නට මට හේතු කාරණා කිහිපයක්ම තිබුණා. ඒ තමයි මම විනිපෙග් වල ජීවත් වෙන කාලය පුරාවට මම දැකපු දෙයක් තිබුණා. මොකක්ද ඒ දැකපු දෙය? දායක කාරකාදීන් බොහෝ දෙනෙක් ඇත්තටම ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍යයි, අපිට විමුක්තියක් අවශ්‍යයි, අපිට සැනසීමක් අවශ්‍යයි කියන අදහස පෙරදැඩි කරගෙන ලෞතුරු දහමේ යෙදෙනවා මම දැක්කා. පින්තුනේ අපිට ඒක භාග්යක්, හිතට මහා සහනයක්, සැනසීමක්, අවංක අදහසින් අවංක අවශ්‍යතාවයෙන් විශාල කැපකිරීමක් කරනවා දැකපු පිරිසක්, කරපු පිරිසක් එක්ක කාලය ගත කරන්න ලැබීම. ඒ අනුව මම හිතුවා ඔබට අනුග්‍රහ වන, මටද අනුග්‍රහ වන සූත්‍රයකින් බණ ටිකක් කිව්වොත් හොඳයි කියලා ලැබිච්ච අරමුණ අනුව. ඒ නිසායි මේ දේශනාව මා තෝරා ගන්නට යෙදුනේ. මොකද මේ කාරණාව මමද කාලයක් තිස්සේ මගේ ජීවිතයේද සිදුවෙච්ච යම් යම් අවශ්‍යතාවයන්, හොයපු දේවල්, ඒ වගේ මගේ ජීවිතයේ තිබිච්ච විශාල දුර්වලතාවයන් මට පෙන්වලා දීපු මගේ අභිවෘද්ධිය සඳහා හේතු වෙච්ච සූත්‍රයක් වෙච්ච නිසාමයි මම මේ ඔබට අනුකම්පාවෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පෙර ධර්ම දේශනාව යම් කෙනෙක් ශ්‍රවණය කළා නම් ඊට කාලකට පෙර ආතුව ඔබ වෙනුවෙන් මෙලෙසම දේශනා කරපු අපි එදා සිහිපත් කළා කොහොමද මේ ධර්ම මාර්ගයට එන්න ඕනි කියලා. වටපිටාව පැහැදිලි කරගන්නේ, කැලේ කපන්නේ කොහොමද කියලා අපි කතා කළා. ධර්මයේ කියලා කියන්නේ අපි මේ කතා කරන මතු පිටින් තියෙන දේ නෙවෙයි. මේ මතු පිටින් තියෙන දෙය ඒ ධර්මයේ සඳහා ගමන් කරන්න තියෙන පසුබිමේ කියලා අපි එදා කතා කළා. පිළිවෙල කතාවකින්, අනුපුබ්බ දේශනාවකින් අපි කතා කළා කොහොමද මේ ධර්ම මාර්ගයට කෙනෙක් එළඹෙන්නේ. ඒ සඳහා මූලික අවශ්‍යතාවයන් ආදී දේවල් අපි එදා යම් පමණකින් කතා බහ කරන්න තිබුණා. ඒ වගේම අපි එදා කතා කරා ධර්මයේ කියලා උතුම් දේශනාවක් දේශනා කළා නම් ඒ දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාවමයි, අන්‍ය දේශනාවක් නෙවෙයි කියන කාරණාවත් අපි එදා සිහිපත් කරන්නට යෙදුණා. ඒ අනුව අද දිනේදී බලාපොරොත්තු වන්නේ එලෙස ධර්ම මාර්ගය වඩන්න උත්සාහ කරපු යම් පමණක් දුර යම් යම් කරුණු කාරණා වඩාගෙන ආපු කෙනෙක් එතනින් එහාට ගමනක් යන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නටයි අදහස මෙය ධර්ම මාර්ගයේ ගමන් කරන අය වෙනුවෙන්. ඒකෙන් අදහස් කරේ මේ ධර්මයේ පිළිබඳව අපිට ගැටලු තියෙනවා. අපි බණ අහනවා. සමහර වෙලාවට අපි කියනවා ලංකාවේ පුදුම විදියට බණ කියනවා, බණ අහන රටක්, මෙච්චර බණ අහන රටක ඇයි මේ වගේ අපරාධ සිද්ධ වෙන්නේ? ඒ වගේ මෙච්චර බණ කියන අය අතින් ඇයි මේ වගේ අපරාධ සිද්ධ වෙන්නේ? මෙච්චර ධර්මය දන්න අය අතින් ඇයි මෙහෙම දේවල් වෙන්නේ? ඒ වගේම අපිට ගැටලුවක් තියෙනවා සමහර ලාවට මෙච්චර මේ ධර්මය ගොඩාක් කියලා කියනවා කාටද මේවා කිව්වේ? ඇයි මේවා අපි කාටවත් වැටහෙන්නේ නැත්තේ? අපි උත්සාහ කරාට ඇයි මේවා තේරෙන්නේ නැත්තේ වගේ තැනක ගොඩක් දෙනෙක් ගිහිත් තියෙනවා. අද අපි සාකච්ඡාවට ගන්න උත්සාහ කරන එක කාරණාවක් තමයි මොකක්ද? මේ ධර්මය කා සඳහාද? කාටද මේ ධර්මයේ දේශනා කළේ? මොන වගේ කෙනාටද මේ ධර්මයේ දේශනා කළේ කියන එක අපි අද සාකච්ඡාවට ගන්න අදහස් කරනවා. ඒ වගේම තමයි තවත් කාරණාවක් අපි අද සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන කාරණාව තමයි මම අද ඉන්න තැන ඉඳන් මට ඇයි කෙලෙස් ප්‍රහාණය කරන්න බැරි? මම උත්සාහ කරනවා, මම මහන්සි වෙනවා, වෙහෙස ගන්නවා, භාවනා කරනවා, මේ වගේ මගේ තත්ත්ව තියෙන. හැබැයි මට තවම බැරි වුණා කෙලෙස් නැති කරගන්න. ඇයි මට කෙලෙස් නැති කරගන්න බැරි වුණේ? මොකක්ද ඒකට හේතුව කියන එකත් අපි අද මේ දේශනාව තුළ කතා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි අද උත්සාහ කරනවා මේ ධර්මය, ධර්ම මාර්ගයේ ගමන් කිරීම මොන වගේද, කොයි වගේද, ඒ සඳහා මූලික පසුබිම හදා ගැනීම කොයි විදියට සිද්ධ වෙන්න ඕනද කියන කාරණාව යම් පමණකට කතා වෙනවා. ඒකෙන් අදහස් කළේ ධර්මය කියන එක ඇත්තටම ලෝතුරු දහමේ උන්වහන්සේ දේශනා කරපු අවසාන විමුක්තිය සඳහා හේතු වෙන ධර්මයට ගමන් කරනවා නම් ඒක නා මොන වගේ
දියුණුවක ඉන්න කෙනෙක් වෙන්න ඕනද අවසාන මේ දහම් කාරණා ටික තේරෙන්න කියන මෙන්න මේ කාරණා ටිකයි අද ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මම මාතෘකාගත සූත්‍රයක් දේශනා කරන්නට යෙදුණා. ඒ තමයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තිබෙන අනුරුද්ධ කියන සූත්‍රය. අංගුත්තර නිකාය කියන පොතේ අට්ඨක නිපාත කියලා කියන්නේ අටේ කොටස් ඇතුළත් වෙලා තියෙන මෙන්න මේ සූත්‍ර කොටසට අයිති සූත්‍රයක් තමයි මේ අනුරුද්ධ සූත්‍රය. මෙන්න මේ සූත්‍ර දේශනාව මම එකෙන් එකට මොකක්ද කියන සූත්‍රය කියා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. කාල වේලාව මට ලැබුණේ සීමිත කාලයක්. ලැබිච්ච කාලය ප්‍රමාණවත් මදි ගැඹුරු දහමකට යන්න, සම්පූර්ණ විස්තරයකට යන්න. ඒ නිසා අත්‍යවශ්‍ය කාරණා ටික අරගෙන අපි සාකච්ඡාවන් සිදු කරමු. එවිට ඔබට මේ කාරණා පිළිබඳ සාමාන්‍ය අදහසකට එන්න පුළුවන් වෙන නිසා. මේ සූත්‍ර දේශනා වෙන්නේ මම කිව්ව අනුරුද්ධ හාමුදුරුවෝ අරමුණු කරගෙන කියලා. දවසක් අනුරුද්ධ හාමුදුරුවන්ට උන්වහන්සේ විමුක්ති අපේක්ෂාවෙන්ම පැවිදි වෙච්ච හාමුදුරන් වහන්සේ නමක් අනුරුද්ධ හාමුදුරුවන්ට ගැටලුවක් මතුවෙනවා. මොකක්ද මේ ගැටලුව? උන්වහන්සේ භාවනා කරනවා. උන්වහන්සේ භාවනා කළා ගොඩක් දියුණුයි. කොච්චර දියුණුද කියනවා නම් උන්වහන්සේට දසදහසක් සක්වල දිවසින් දකින්න පුළුවන්. දිවසට උන්නත රගතනතුරනේ. උන්වහන්සේට දසදහසක් සක්වල දිවසින් දකින්න පුළුවන්. දසදහසක් සක්වල දිවසින් දකින්න පුළුවන් වගේම උන්වහන්සේගේ මනස බොහෝම වීරියෙන් යුක්තයි. ඒ වගේම තමයි උන්වහන්සේට චිත්‍ර ඒකාග්‍රතාවයක් තියෙනවා. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය උන්වහන්සේට හොඳට තිබෙනවා. මෙච්චර දියුණු වෙච්ච මුන්වහන්සේට හැබැයි කෙලෙස් ප්‍රහාණය කරගන්න බෑ. ඔන ලොකු ගැටලුවක්. හිතලා බලන්න අපිත් නිරන්තරයෙන් මේ වගේ අදහස් කරනවනේ. අපිටත් මේ වගේ ගැටලු තියෙනවනේ. අපිටත් හිතෙනවා මමත් මෙන්න මේ වගේ දේවල් අතහැරපු කෙනෙක්, මෙච්චර දේවල් තියලා මෙච්චර මං ඉවසීම පුරුදු කරලා තියෙනවා, මේ වගේ පුහුණු වීම කරලා තියෙනවා. දැන් මගේ හිත මේ දේවල් එක එච්චරම ඇලෙන්නෙත් නෑ. මගේ හිත මේ විදියට දියුණුයි, මේ විදියට දියුණුයි කියලා අපිට සමහරලාට හිතෙනවා අපේ හිත ගැන අපි මෙච්චර දියුණුයි. ඒ වගේම අපේ හිත හොඳට භාවනා වෙනවා. භාවනා කරන්න ගියාම හොඳට සමාධියක් වැඩෙනවා. ඒ වගේම තමයි අපිට මේ අනිත් අයට වඩා කරුණු කාරණා සමහරට තේරෙන්න ගන්නවා. මෙච්චර මේ දේවල් කරලත් දන්න කාලේ නම් මම මේ විදිය පන්සිල් රැක්කා. මෙච්චර දේවල් කරලත් ඇයි මට තාම ක්ලේශයන්ගෙන් මිදෙන්න බැරි? අපේ හිතේ නිරන්තරයෙන් අපේ හිතේද මෙන්න මේ ගැටලුව තියෙනවා. නිරන්තරයෙන් මේ ගැන බොහෝ දෙනෙක් ඇවිල්ලා සාකච්ඡා කරනවා අපිත් එක්ක. හාමුදුරුවනේ මම මේ වගේ කෙනෙක්, මේ වගේ කෙනෙක්, මම ගෙවල් අතහැරියා, දරුවෝ අතහැරියා, මම ගෙදර හිටියට ගෙදර ඉන්නේ මම අනගාരിക ජීවිතයක, මම ගෙදර අන්න මේ සාමාන්‍ය කාම්භෝගී ජීවිතේ නෙවෙයි ගත කරන්නේ. ඒ වගේ මට මේ හාමුදුරුවෝ කියන බණ ටික ඔක්කොම වගේ තේරෙනවා. හරිම පැහැදිලි, හරිම ලේසිය මට කියන ඒවා තේරුම් ගන්න. ඒ වගේම තමයි හාමුදුරනේ හිතත් භාවනා කරන්න ගියාම මම පැය 2-3 එක දිගට ඒක අරමුණේ ඉන්නවා. කිසිදු අමාරුවක් නැතුව. අනේ හාමුදුරනේ ඒ වුණාට මට රාගය පාලනය කරගන්න බෑ, ද්වේෂය පාලනය කරගන්න බෑ. මගේ හිත කාමයට අහු වෙනවා. මගේ හිත තාම මේ විමුක්ති කියන පැත්තට යොමු වෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? ඇයි හාමුදුරනේ එහෙම වෙන්නේ? මම පරිම උත්සාහ කරනවා. මේ විදිහට අනන්තවත් අපිත් එක්ක කට්ටිය කතා කරනවා. මේ කාරණාව මම හිතනවා ඔබටත් යම් පමණකින් හෝ සාධාරණයි කියලා. මෙන්න මේ ගැටලුව අනුරුද්ධ හාමුදුරන් වහන්සේට ආපු වෙලාවේ උන්වහන්සේ අභිඥාවකුත් ලැබලා උන්වහන්සේට දිවස උපරිමයේ වර්ධනය කරලා. හැබැයි ඒද මේ කෙලෙසයන්ගෙන් මිදෙන්නේ නැහැ. එහෙනම් එතනත් තව හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. අපි සමහරලාට හිතනවා කෙනෙකුට තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් වුණොත්, උඩින් යන්න පුළුවන් වුණොත්, එහෙම නැත්නම් විවිධ විද්‍යාවන් කරන්න පුළුවන් වෙනකොට, සූපත් වේවා කෙනෙකුට ලෙඩ හොඳ වෙනකොට අනේ හාමුදුරණන් රහත් වෙලාද කොහෙද? ඒ හාමුදුරුවෝ කෙලස් ටික ප්‍රහාණය කරලා බලන්න. ඒ හාමුදුරුවෝ කොච්චරනම් උතුම්ද වගේ තැනකින් අපි නැත්තටම උතුම් නැත්තේ නෑ. හැබැයි ලෞතුරු දහම ඊට වඩා දුර. අභිඥාවලට එහා ගියපු දහමක් ලෞතුරු දහම කියලා කියන්නේ. උන්වහන්සේ අමාරුවෙන් සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පුරමින් හොයාගෙන ආවේ මේ අභිඥා කිහිපය නෙවෙයි, ඊට වඩා දුරක්. ඒ ගැනද සිහිපත් කරන්නට ඕනේ. කෙසේ වෙතත් මට අවශ්‍ය මේ කාරණාව පැහැදිලි කරන්න. අනුරුද්ධ හාමුදුරන් වහන්සේ මේ කාරණාව ගිහිල්ලා මහා ප්‍රඥයින් අතර අගතම්පත් වෙච්ච සරියුත් මහරහතන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව පිළිබඳව
උන්වහන්සේ කරන විග්‍රහය අහගෙන ඉඳලා උන්වහන්සේට බොහෝම ලස්සන ධර්මපරයයක් කියා දෙනවා. ඒ උන්වහන්සේ කියපු දුර්වලතා ටිකම අල්ලලා. උන්වහන්සේ පළමුවෙන්ම මතක් කරා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මට දිවස තියෙනවා. මට දසදහසක් සක්වල දකින්න පුළුවන් තරම් මගේ දිවස දියුණු වෙලා. ඒ වගේම තමයි මගේ මනස වීරියෙන් යුක්තයි. හිත චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්තයි. ඒ වගේම තමයි මගේ කයේ සැහැල්ලුවක් තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම තිබිලත් මට තාම ක්ලේශයන්ගෙන් මිදෙන්න බෑනේ කියන කාරණාව තමයි මතක් වෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා මම තා කෙටියෙන් මේ කාරණා පැහැදිලි කරන්නේ. ඔබ වහන්සේ පටන් ගත්ත තැනම මට දිවස තියෙනවා දසදහසක් සක්වල දකින්න පුළුවන් කියලා කියපු තැනම ඔබ වහන්සේට සිද්ධ වුණා තමන් ගැන වර්ණනාවක් සිද්ධ කරගන්නට. තමන් ගැන අදිමාත්‍රයක් සිද්ධ කරගන්නට ඔබ වහන්සේට සිද්ධ වුණා. ඒකෙන් අදහස් කළේ දැන් හිතලා බලන්න අපි ළඟ මේ වගේ ಗುಣ තියෙනවා මම මෙහෙම කෙනෙක් කියලා හිතපු ගමන්ම මට තියෙන වටිනාකම වැඩි වෙලා යනවා. මම අනිත් අය දිහා බලලානේ මට මේක තියෙනවා කියන්නේ. අපි හිතමු සරල දෙයක්. තව කෙනෙකුට කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කෙස් තියෙනවා. මම තව කොහෙවත් ගිහින් කියන්නේ නැහැනේ මම කවුද කියලා හඳුන්වා දෙද්දි මං කියන්නේ මට කනක් තියෙනවා, මට නාසය තියෙනවා, මට දිව තියෙනවා, මට කෙස් තියෙනවා. අපි එහෙම කියන්නේ නැහැනේ කවදාවත්. එහෙනම් අපි කියන්නේ අනිත් අයට නැති මගේ ළඟ තියෙන එකක්. අන්න ඒ වගේ තමයි අනුරුද්ධ හාමුදුරුවෝ අනිත් අය ළඟ නැති උන්වහන්සේ ළඟ තියෙන එක කියන්න ගත්තා. මොකද්ද? මට තියෙනවා දසදහසක් සක්වල දකින්න පුළුවන් අභිඥාව. මේක කියපු ගමම්ම උන්වහන්සේ ළඟ මාන්නය වර්ධනය වෙනවා. මොන මාන්න? සෙය්‍යමාන, හීනමාන, සදිසමාන කියන තුනෙන් සෙය්‍යමාන නැත්තම් මම අනිත් අයට වඩා උසස් අනිත් අයට නැති දෙයක් මගේ ළඟ තියෙනවා කියපු ගමන් මොකද උනේ? උන්වහන්සේ මාන්නෙන් මැඩුණා. දැන් උන්වහන්සේගේ හිත තුළ වර්ධනය වෙන්නේ මාන්නය. උන්වහන්සේ මේ මාන්නෙන් ඉන්න තාක් කල් විමුක්තිය අවබෝධ වෙන්නේ නැහැ. මොකද ක්ලේශයක් තමන් කරත් ඉන්නගෙනයි ඉන්නේ. විමුක්ති ගමන උන්වහන්සේගේ වසා තබනවා. මොකද මං මෙහෙම කෙනෙක් කියලා හිතපුවා. අපිටත් ওই ප්‍රශ්නේ තියෙනවා. සමහර වෙලාවට අපි සූත්‍ර ගොඩාක් කියවලා තියෙනවා. අපි ගොඩාක් භාවනා කරලා තියෙනවා. අපිට මේ දැනුම අතින් අපි හිතනවා මේ වගේ දැනුමක් තියෙනවා. මේ වගේ උපාධි කරලා තියෙනවා. මේ වගේ කෙනෙක් මම සමාජයේ මේ වගේ කෙනෙක්. මම සාමාන්‍යයෙන් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා හිතපු ගමම වෙන්නේ මගේ මාන්නේ වැඩෙනවා. මගේ මාන්නේ වැඩිච්ච ගමන් ධර්මයේ වැහිලා යනවා. මම නොදැනුවත්ව මාන්නයම වර්ධනය කරගන්න මාන්න වෙනුවෙන් ජීවිතේ ගත. මේකෙන් අදහස් කරන්නේ තව කෙනෙක් දිහා බලලා මං කොහොමද කියලා හිතන එක එපා කියන එක නෙවෙයි. එහෙම හිතලා මගේ අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න එකේ වරදක් නැහැ. මගේ දියුණුතාවයක් තියෙනවා නම් ඒ දියුණුතාවය තවත් වර්ධනය කරගන්න උත්සාහ කරන එකේ වරදක් නෙවෙයි මේ කියන්නේ. ඒ කියන මාන්නය තුලම අපි ඉන්න ගත්තොත් හරිපුත් හඳුරු මතක් කරනවා. ඒ මාන්නය නිසා ඔහුට ධර්ම මාර්ගයේ වෙහිලා යනවා. ඒ වගේම දෙවෙනි කාරණාවක් කිව්වා මගේ හිතත් සැහැල්ලුයි, කයත් සැහැල්ලුයි, මට වීරිය තියෙනවා කියලා. මට වීරිය තියෙනවා, මගේ හිතත් සැහැල්ලුයි, කයත් සැහැල්ලුයි කියලා හිතපු ගමන් අපි ඊළඟ අදහසකට එනවා. කය සැහැල්ලුණා නම්, හිත සැහැල්ලුණා නම්, මං වීරිය වඩනවා නම් මට ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? භාවනා කරන්න ඕන. අපි හිතමු ගැස් දෙක පියාගෙන වාඩි වෙලා හිටියා කියලා. ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නකොට හිත පැහැදිලි වෙලා, හිත සැහැල්ලු වෙලා, කය සැහැල්ලු වෙලා එනකොට අපි හිතනවා ඊළඟට දැන් මං සෝවාන් වෙයි, සකෘදාගාමී වෙයි, ධානයක් ලබයි, අභිඥාවක් ලබයි, පෙර හිටපු තැන දකින්න පුළුවන් වෙයි, අනුන්ගේ හිත දකින්න පුළුවන් වෙයි. මේ විදිහේ ධර්මය නිසා, අපේ හිත සැහැල්ලු වීම නිසා, කය සැහැල්ලු වීම නිසා මම උදේ දවල් රැය ධර්මය ගැනම හිතන නිසා මගේ හිත තුළ තියෙන වීරිය පදනම් කරගෙනම මට නොසන්සුන් ස්වභාවයක් හටගන්නවා. මොකද්ද මේ නොසන්සුන් ස්වභාවය? ඊළඟට මං මෙහෙම වේවි, මෙහෙම විය යුතුයි කියලා අදහසකට එනවා. මෙන්න මේ එන අදහස, මෙන්න මේ එන නොසන්සුන් භාවයෙන් අපි කියනවා උද්දච්චය කියලා. වෙන තුනේ බණ භාවනා කරන බොහෝ දෙනෙකුට මේ දෙවෙනියට කියන ක්ලේශයද මතුවලා එනවා. මොකද අපි භාවනා කරන්න ගියම දැන් අපි බලනවා දැන් මම පැයක් එක දිගට හිටිය එක සමාධිය. අපි ආය වාඩි වෙනවා. මොකද දැන් නම් මගේ හිත හොඳට සමාහිත වෙලා ඒ කියන්නේ මම ඉක්මනටම එක්ක අභිඥාවක් එහෙම නැත්නම් ධානයක් එහෙමත් නැත්නම් මාර්ගඵලයකටපත් වේවි කියලා හිත තුල තියෙන කැළඹීම නිසා. අපි නිරන්තරයෙන් කියනවා ඔබ භාවනා කරනවා නම් ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඔබ ළඟ තියෙන දුර්වලතා ටික නැති කර දැමීමේ අරමුණෙන් මේ කටයුත්ත කරන්න.
ප්‍රතිඵල ගැන බලාපොරොත්තු වෙන්න එපා කියලා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න යන හැම තැනකදීම ප්‍රතිඵල බලාපොරොත්තු වෙච්ච හැම කෙනෙක්ම අවසානයේ එක්කෝ මානසික රෝගීන් වුණා. එහෙමත් නැත්නම් ප්‍රතිඵලයක් රහිතව මේ ගමන අතහැරලා දැම්ම, වීරිය අතහැරලා දැම්ම. මොකද ප්‍රතිඵලය මූලික අපේක්ෂාව වෙච්ච ගමන් ඒ හේතුවෙන්ම උද්දච්ච වෙන මනසට මේ ගමන යන්න බැරි වෙනවා. ඒ හේතුවෙන් නොසන්සුන් වෙන ගමනට මේ නොසන්සුන් වෙන මනසට මේ ගමන යන්න බැරි වෙනවා. පටන් ගත්ත තැනම අපි උත්සාහ කරනවා සෝවාන් වෙන්න ඕනේ, සකෘදාගාම වෙන්න ඕනේ, අනාගාම වෙන්න ඕනේ. දැන් මට කාත් එක්කවත් කේන්තියක් එන්න බෑ, මට රාග සිතුවිල්ලක් පහළ වෙන්න බෑ. එන්නතුනේ එහෙම වෙන්නේ නැහැ. මේ හිත පුදුම චපලයි. මේ හිත අනන්ත සංසාරයක් දීර්ඝ කාලයක් අපි පවත්වාගෙන ආවෙම කාමය රාගය පෙරදැඩි කරගෙන. එහෙනම් ද්වේෂය කාමය මේ හැම දෙයක්ම පෙරදැඩි කරගෙන ක්ලේශයන්ගෙන්ම මැඩිලා ක්ලේශයන්ගෙන්ම උපන්න හිතක් අපිට තියෙනවා. එහෙනම් එහෙම හැදිච්ච හිතක් ඒකෙන් ක්ෂණිකව පටන් ගත්ත තැන ඉවර වෙනවා කියලා කියනවනම් කෙලෙස් එහෙම වෙන්නේ නැහැ. නාම්බික ආදිකේනේ වඤ්ඤාරාධනං වදාන. ලෝතර දහමේ සඳහන් වෙන්නේ මහණෙනි මම කියන්නේ නැහැ පටන් ගත්ත තැන සියල්ල හරියන්න ඕනි කියලා. එහෙනම් ඊට එහා ගමනක් මේකේ තියෙනවා. ක්‍රම අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා මම ඉස්සල දේශනාවෙත් කිව්වා. අනුපූර්ව ක්‍රමවේද ක්‍රියාදාමයක් ක්‍රමවේදයක් ප්‍රතිපදාවකිනුයි මේ ගමන යන්නට ඕනේ. හින්දා දැන් මේ අපි භාවනා කරන්න පටන් ගත්ත තැන ලැබෙන දේ නිසා දැන් සෝවාන් වෙයි, දැන් සක්‍රුදාගාමී වෙයි, දැන් මෙන්න මේ තත්ත්වයටපත් වෙයි. මොකද අපි අහලා දැනගෙන තියෙනවා. භාවනා කරනකොට මෙන්න මෙහෙම වෙනවා, මේ විදිහට එලි පේනවා, මෙහෙම දේවල් වෙනවා ආදී විදිහට ඒ දැනගත්ත දේ අපි බලාපොරොත්තු වෙනවා දැන් මෙහෙම වෙයි, මේ විදිහේ දේවල් වෙයි, අරයට එහෙම වුණාලු මටත් එහෙම වෙයි. මේ ටික මේ විදිහට හිතන්න ගත්ත ගමන් උද්දච්චයටපත් වෙනවා, නොසන්සුන් වෙනවා. අර තිවිච්ච සමාහිතයත් තිවිච්ච දේත් නැති වෙලා යනවා. යන්තම් හරි ධර්මයේ තේරි තියුණා නම් ඒ තේරිච්ච එකත් නැති වෙලා යනවා. එහෙනම් ඔන්න දෙවෙනි කාරණාව ධර්ම මාර්ගයේ දියුණු නොවෙන්න යන්තම් තේරීගෙන එනකොට යන්තම් වැටහිගෙන එනකොට යන්තම් සමාහිතයක් ඇදීගෙන එනකොට අපි ඒ පිළිබඳව ඊළඟ බලාපොරොත්තු අපේක්ෂාවන් තබා ගන්නවා. දැන් මම මෙච්චර තේරෙන මට මෙහෙම විය යුතුයි කියලා හිතපුවා විතරකයට අහු වෙනවා. අපිට බැරි වෙනවා මේක ගන්න. ඊළඟට එහෙම වෙච්ච අපි දැන් අපේ දියුණුන් දිහාත් බලලා මට තේරෙන කියන දේවල් දිහාත් බලලා මම කරන කියන දේවල් දිහාත් බලලා දැන් ඉතින් මට ධර්මයේ වැටහෙන්න එපා ඒකෝ තාම නෑනේ කියලා දැනෙනකොට මොකද වෙන්නේ? ඔන්න අපි එතනින් එහාට අහු වෙනවා කුක්කුච්චේට කුකුසට. කුකුස කියන එක පින්නතුනේ කරපු වැරදි පිළිබඳව වෙන පසුතැවිල්ලත් නොලැබිච්ච යහපත වෙනුවෙන් වෙන පසුතැවිල්ල කියන දෙකම වෙනවා. එහෙනම් අනේ මට තාම බැරි වුණානේ සමාධියක්වත් උදා කරගන්න, මට තාම බැරි වුණානේ මාර්ගඵලයකටපත් වෙන්න, මට තාම බැරිනානේ රාගය නැති කරන්න, මට තාම බැරිනානේ ද්වේෂය නැති කරන්න, අනේ අපරාධිකේ කියා හිතින් විඳවනවා. දැන් මේ හිතින් විඳවවා ඉන්න කෙනාත් ඒ පිළිබඳවම සිතුවිලි පහල කරගෙන ඉන්න නිසා ඒ කෙනාට එතනින් එහාට ගමන නැහැ. ඉන්නතන මේක හොඳට බොහොම සියුම් තැන් මේ සියුම් තැන තේරුම් ගන්න. ඇයි එහෙම කියන්නේ? මෙතනින්මයි අපි අහුවෙන්නේ. උත්සාහ කරනවා ධර්මයේ වඩන්න, උත්සාහ කරනවා ධර්ම මාර්ගය යන්න, උත්සාහ කරනකොට අපිට සිද්ධ වෙන්නේ උත්සාහ කරමින් අපි යන වෙලාව යන්තම් අපිට තේරෙන්න ගත්ත ගමන්, යන්තමට අපිට වැටහෙච්ච ගමන්, යන්තමට අපිට අනිත් අයට වඩා දෙයක් වෙච්ච ගමන් මාන්නය හට ගන්නවා. ඒ වගේම අහලා තියෙන ප්‍රතිඵල වලට යන්තමට ළඟා වෙනකොටම දැන් වෙයි කියලා අපි උද්දච්චය හදා ගන්නවා. ඒ වගේම එහෙම මාන්නය හදාගෙන උද්දච්චය හදාගෙන අදාළ තැනටපත් නොවිච්ච ගමන් අපි හිතට එනවා කුකුසක් අනේ ඇයි තාම නැත්තේ කියලා. අන්න ඒ නිසා තමයි ලෝතුරු දහමේ උන්වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයට වඩා සිවණ පිරිස වෙනස් වෙලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරේ නම් නිරන්තරයෙන් මේ සිවණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන සිවණක් පිරිස මොන වගේ කෙනෙක්ද කියලා උන්වහන්සේ දේශනා කරා. ඒ තමයි බොහොම සතුටින් සිනාමුසු මුහුණින් කාලය ගත කරන, ඒ වගේම නිරන්තරයෙන් එළඹ සිට සිහියෙන් ඉන්න, ඒ මොහොත සතුටෙන් සැපයෙන් භුක්ති විඳින කෙනෙක්. හැබැයි අපේ බොහෝ දෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙක් ඒ විදිහට සතුටක් විඳිනවා නම් පේන්නේ නැහැ. නිරන්තර ජීවිතේ බොහෝ දුකෙන් කල් ගෙවනවා. සමහර විට ඒ කල් ගෙවීම දුකෙන් කල් ගෙවීම සිද්ධ වෙන ධර්මයේ පදනම් කරගෙන. එහෙනම් තේරුම් ගන්න අපිට කොහේ හරි පොඩි හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. අපි පෙර කතා කරපු දහම් කාරණා නැවත සිහිපත් කරගන්න. දීර්ඝ වශයෙන් මට මේ කරුණු පැහැදිලි කරන්න කාලය නොවන නිසා මම මෙතනින් එහාට දේශනා කරන්නම් ඉතුරු කරුණු කාරණා. සාරිපුත්ත හාමුදුරුවෝ මේ ටික පැහැදිලි කරාට පස්සේ අනුරුද්ධ හාමුදුරුවෝ කාරණාව තේරුම් අරගෙන මොකද කරන්නේ? උන්වහන්සේ
එතනින් එහාට මේ ධම් පදය තේරුම් අරගෙන තවදුරටත් භාවනා කරන්නට උන්වහන්සේ චේතිය රට ප්‍රාචීන වංශදායට කියන දාය කියන ප්‍රදේශයට වැඩම කරනවා. මේ කාලේ ලෝතර බුදු පියාණන් වහන්සේ බගු ජනපදයේ සුන්සුමාරගිරියේ බේසකලා කියන මුග වනයේ තමයි වාසය කරන්නේ. අනුරුද්ධ හාමුදුරුවෝ මේ විදිහට මේ දහම් කාරණාව තේරුම් අරගෙන බණ භාවනා කරමින් උන්වහන්සේ වීරය වඩමින් ඉන්නකොට උන්වහන්සේගේ හිතට මහා පුරුෂ විතර්ක 7ක් පහළ වෙනවා. අද සූත්‍රයේ මුඛ්‍ය දේශනාව වෙන්නේ මෙන්න මේ මහා පුරුෂ විතර්ක 7. පුරුෂ විතර්ක 7ක් නෙවෙයි මහා පුරුෂ. මහා පුරුෂයෙක් තුල හට ගන්නා වූ මේ විතර්ක සිතුවිලි 7ක් තමයි විතර්ක 7ක් තමයි මෙන්න මේ විදිහට අද සාකච්ඡා කරන්න පටන් ගන්න. මූලිකව මම දේශනා කරපු ගාථා පාඨයක් එලෙසයි. මොකද්ද පළවෙනියට කිව්වේ? අපිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මය අල්පේච්ඡයාටය, මේ ධර්මය මහිච්ඡයාට නොවේ. නැත්නම් මේ ධර්මය තෘෂ්ණා ඇත්තාට, මේ ධර්මය අල්පේච්ඡ පැවතුම් තියෙන කෙනා, තෘෂ්ණාවෙන් මැදිච්ච කෙනාට නෙවෙයි. සන්තුට්ඨායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මය ලද දෙයින් සතුට වෙන කෙනාටය, මේ ධර්මය ලද දෙයින් සතුට නොවන කෙනාට නොවේ. පවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංඝනිකාරාමස්ස. මේ ධර්මය විවේකය අත්විඳින කෙනාටය, මේ ධර්මය පිරිසෙහි ඇලමින් ක්ලේශයෙන් ඇලී ගලී වාසය කරන කෙනාට නෙවේ. අරද්ද විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය ආරම්භන ලද වීරියත් කෙනාට, කම්මැලියට කුසීතයාට නොවේ. මේ ධර්මය උපට්ඨිතස්ස තිස්සායන් උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨස්සතිස්ස. මේ ධර්මය සතිපට්ඨානය වශයෙන් එළඹ සිට සිහි තියෙන කෙනාට, මේ ධර්මයේ සිහි මුලා වෙච්ච කෙනාට නෙවෙයි. සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය සමාහිත හිතක් තියෙන කෙනාටය, මේ ධර්මය අසමාහිත හිතක් තියෙන කෙනාට නෙවෙයි. අපි කවුරුත් දන්න අවසාන කාරණාව පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයාට, මේ ධර්මය දුප්‍රඥාට නෙවෙයි. මෙන්න මේ කියන මහා පුරුෂ විතර්ක අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිතේ පහළ වෙනවා. මේ වෙන වෙනම පසුව කතා කරනවා. දැනට සරල අදහසක් තේරුම් ගන්න. මේ අදහස පහළ වෙච්ච ගමන් බහු ජනපදයේ සුන්සුමාරගිරියේ වැඩ වාසය කරපු බුදු පියාණන් වහන්සේ නුවණින් දකිනවා මේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ විතර්ක ටික. මේ ටික දැකලා උන්වහන්සේ නවපු අතක් දික් වක්කරපු අතක් දික් කරනවා කියන අදහසින් සූත්‍රයේ තියෙන නවපු අතක් දික් කරන සැනින් අනුරුද්ධ හාමුදුරුවෝ ඉන්න චේතිය ජනපදයට ප්‍රාචීන වංශ 10ට වැඩම කරනවා. වැඩම කරලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේගේ හිතේ මේ හටගත්ත මේ විතර්ක පිළිබඳව බුදුහාරු දේශනා කළා. ඒක එහෙමමයි කියලා දේශනා කරලා උන්වහන්සේ මොකද කරන්නේ? තවදුරටත් මේ කියපු 7ට අමතරව උන්වහන්සේ සතුටු වෙන්න තවත් මහා පුරුෂ විතර්කයක් දේශනා කරලා නැවතත් වැඩම කරනවා. මොකද්ද ඊළඟට දේශන තේන හිතවන් අනුරුද්ධ ඉමම්පි අට්ඨමම් මහා පුරුෂ විතක්කම් විතක්කේ. එහෙනම් අනුරුද්ධ ඒව 7 වගේම තමයි. මෙන්න මේ 8 වෙනි එකත් මතක තියාගන්න කියලා. නිප්පපංචාරාමස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. අනුරුද්ධ මොකද්ද මේ ධර්මය තණ්හා දිට්ඨි මාන විදියට ප්‍රපංච කරන කෙනාට නෙවෙයි, ප්‍රපංචය අතහැරපු කෙනාටයි කියලා මෙනෙහි කරගන්න කියලා දේශනා කරලා උන්වහන්සේ නැවතත් වැඩම කරනවා. මේ විදියට වැඩම කරන්නට පෙර ආතුව උන්වහන්සේ තවත් දේශනාවක් කරනවා. මේ කතා කරපු මහා පුරුෂ විතරක 8 තියෙන කෙනා ඊළඟට ප්‍රථම ධානයට සම්වැදිලා වාසය කරන්න යාට පුළුවන් වෙනවා. ඒ වගේම දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයට එළඹිලා වාසය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ කෙනා තමයි මේ පුරුෂ විතර කටෙන් හිත පෝසත් කරගත්ත කෙනාට පුළුවන් මොකක්ද බොහෝම ලස්සන වස්ත්‍ර තියෙනවනේ. මෙන්න මේ වස්ත්‍ර බොහෝමයක් පිළිබඳව සතුටු වෙන ගිහි කෙනෙක් වගේ පාංශකුල චීවරයම තුලින් විමුක්තිය සඳහා හේතු වෙන තණ්හා දිට්ඨිමාන නැතිව සැප විහරණ ලබන්න පුළුවන් නිර්වාණයට හේතු වෙන පාංශකුල චීවරයම සුදුසුයි කියලා තේරෙන්න ගන්න ඒ කෙනාට කියලා කියනවා. ඒ වගේම තමයි
රසවත් විවිධ සූප ව්‍යංජනයකින් යුක්ත ආහාරයන්ට කැමති වන ගිහි අය වගේම විමුක්තිය සඳහා හේතු වෙන ක්ලේශ නිවාරණය සඳහා හේතු වෙන පිණ්ඩපාතයම වටිනවා පිණ්ඩපාතයම සුදුසුයි කියලා තේරෙන්න ගන්න මෙන්න මේ මුලින් කියපු පුරුෂ විතර්ක තියෙන කෙනාට. රුක්ක මූලය ඒ වගේම කතා කරනවා බොහෝම ලස්සන ගෙවල්, තට්ටු මාලිගා, බංගලා තියෙන, ලස්සනට දොරජන්නයෝ තියෙන, වාකවුලු තියෙන විශාල ගේක යම්සේ සැපක් විඳිනවාද අන්න ඒ වගේම මේ පුරුෂ විතර්කයන්ගෙන් හිත පෝසත් වෙච්ච කෙනා ගහ මුලත් ඒ සැප විඳිනවා මෙතන තමයි සුදුසුම තැන කියලා හිත රැඳෙනවලු එතනත්. ඒ වගේම තමයි විශාල පළස් තුල සායනයට වැඩ ඉන්න කැමති වෙන අය අතර උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් මේ පුරුෂ විතර්කයන්ගෙන් කටයුතු කරනවාද අන්න ඒ වගේම තන ඇතිරිල්ලත් සතුටුදායක විදියට එයා පරිහරණය කරනවා. ඒ වගේම තමයි අපි විවිධ බෙහෙත් වර්ග අවශ්‍යතා සඳහා කටයුතු කරනවා භාවිතා කරනවා උන්වහන්සේ මතක් කරනවා යම් වෙලාවක මේ මහා පුරුෂ විතර්කයන්ගෙන් හිත පෝසත් කරගත්ත කෙනාට පූතිමුත්ත බෙහෙසජ්ජය තමයි වටින්නේ ක්ලේශයන් නිවාරණය සඳහා හේතු වෙන නිර්වාණයට හේතු වෙන පූතිමුත්ත බෙහෙසජ්ජයම හොඳයි කියලා අවමෙන් යැපෙන්න පුරුදු වෙනවලු. පූතිමුත්ත බෙහෙසජ්ජය කියන එක ගෝමුත්‍රායි අරලුයි එකතු කරලා හදාගත්ත බෙහෙතක් කියලා කියනවා. ගෝමුත්‍ර ඒ වගේම අරණුවන් මැටි සහ ජලය එකතු කරලා හදාගත්ත බෙහෙතක් කියලා කියනවා. ඒ වගේම තමන්ගේ ස්වකීය මුත්‍රා කියලා කියන විවිධාර්ථ කතන කියන කෙසේ වෙතත් අවමෙන් යැපීම පිළිබඳවයි මේ දේශනා කළේ. ඒකවල බුදු පියාණන් වහන්සේ මතක් කරන මේ කාරණාව චුට්ටක් හිතට ගන්න. මොකද්ද මේ කාරණාව? අපි අර ඉස්සෙල්ල කතා කරපු මහා පුරුෂ විතර්ක 8 වඩන පුද්ගලයාට එතනින් එහාට ඔහුගේ ජීවිතය කැමැති නම් ඔහුට ධ්‍යාන දක්වා වර්ධනය කරගන්න පුළුවන් ආකාර. අපි ඉස්සරහට මේ මහා පුරුෂ විතර්ක ටික වඩනකොට අපිට තේරෙන්න ගන්නවා මේ ඒ ගැන සාකච්ඡා කරනකොට ඔබට තේරෙන්න ගනීවි ඇත්තටම අපේ හිත කොච්චර දුරකට මේ පුරුෂ විතර්කයන් නිසා ක්ලේශයන්ගෙන් අත මිදෙනවද කියලා. ඒ නිසා මේ කාරණාව මතක් කරන්නේ මහා පුරුෂ විතර්ක වඩන කෙනාට ධ්‍යාන විඥා කැමති වෙන්න ඕනේ. එයා එතනින් එහාට ධ්‍යාන විඥා වල සම්බන්ධීම උට ඔහු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මහා පුරුෂ වඩන කෙනා ලෝකය පිළිබඳව අපි නිරන්තර වෙහෙසක් දරන්නේ කන කෑමට, අඳින ඇඳුමට, භාවිතා කරන ගෘහය හෝ දේවල් වලට. ඒ වගේම අපි නිරන්තර වෙහෙසක් දරනවා අපි ඉන්න තැන වාඩි වෙන තැන ආදී දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි අපි බෙහෙත් හේත් ගැන මේ ටිකට තමයි මුළු ලෝකෙම යුද්ධය කරන්නේ. මේ යුද්ධය කොච්චර කරත් කොච්චර ලැබුණත් අපිට සතුටු වෙන්න බැරි. නිරන්තරයෙන් අපේ හිතේ ක්ලේශයන් ගහණය වෙලා තියෙන හින්දා. ඒ නිසා උන්වහන්සේ මතක් කරන්නේ යම් වෙලාවක මහා පුරුෂ විතර්ක වඩනවා නම් ඒ කෙනාට චීවරය පිණ්ඩපාත මොනවාද අපි කතා කරන අමුසොහනක දාලා ගියපු චීවර නේ දවස්වල අපි කතා කරේ. මේ කතා කරපු මූලික චීවරය පංසකූල චීවරයත් හොඳට ඕම ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි ආහාර පිළිබඳව විශාල අවශ්‍යතාවයකින් කටයුතු කරන යුගයක උන්වහන්සේ මතක් කරන පුරුෂ විතර්ක වඩන කෙනාට පිණ්ඩපාතෙන් මොනවම හරි ලැබුණොත් ඒ ලැබිච්ච දෙක පිළිවෙලින් වැඩලා මොනවම හරි ලැබුණොත් ඒ ලැබිච්ච දේ හොඳටම ඇති කියන අදහසින් හිත හැදෙනවලු මේ නම් හොඳටම ඇති මගේ මේ කටයුතු සඳහා කියලා. තන ඇතිරිල්ල ඒ වගේම කතා කරනවා අපිට ලොකු ලොකු පළස් නැති වුණාට තනකොළ ගොඩක් උඩ හරි ඉන්න තියෙනවා නම් මේත් හොඳටම ඇති කියලා. ඒ වගේම තමයි පූතිමුත්ත බෙහෙත ගැන කතා කරනවා මේක එකල භික්ෂුවකට හදා ගන්න පුළුවන් සකස් කර ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් සරලවම පහසුම බෙහෙත සියලුම රෝගවලට හොඳ බෙහෙතක්. ඒ නිසා මේ ධර්ම සඳහන් වෙන ආකාරයට ඒ නිසා මෙන්න මේ කියපු අවමෙන් යැපෙන්න ඒ කෙනාගේ හිත හැදෙන්නේ අර මූලිකව කතා කරපු මහා පුරුෂ විතර්කයක තියෙන කෙනාට. මේ විදිහට දේශනා කර බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානයෙන් නැවත උන්වහන්සේ වැඩ හිටපු තැනට වැඩම කරනවා. වැඩම කරලා මේ මහා පුරුෂ විතර්ක 8 නැවතත් භික්ෂූන්ට දේශනා කරනවා. නැවත භික්ෂූන්ට දේශනා කරන එකින් එක දේශනා කරනවා. ඒ දේශනාව උන්වහන්සේ අනුරුද්ධ හාමුදුරන් වහන්සේගේ ප්‍රඥා මහිමය බහුල නිසා සහ උන්වහන්සේගේ හිතේම හටගත්ත මහා පුරුෂ විතර්කයන් නිසා බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද විග්‍රහ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. තේරෙන මනුස්සයට ආය කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි උන්වහන්සේ භික්ෂූන්ට අලුතෙන්ම දේශනා කරන නිසා භික්ෂූන්ගේ හිතේ මේක හට ගැනීමක් නොවන නිසා භික්ෂූන්ට මේ පිළිබඳව උන්වහන්සේ විග්‍රහයක් කරනවා. මහණෙනි
මේ ධර්මයේ අල්පේච්ඡයාට මේ ධර්මයේ මහිච්ඡයාට නොවේයයි මෙසේ ප්‍රකාශ කරන ලදී. මේ කුමක් ප්‍රකාශ කර බුදුහාමුදුර අහනවා මහන්නේ මම මේ දේශනාවක් කළා දැන් යට ගැන වෙනම කියලා කියනවා. මේ ධර්මයේ අල්පේච්ඡයාට මහිච්ඡයාට නොවේ කියලා දේශනාවක් කරා. ඇයි මම මෙහෙම දේශනාවක් කළේ? මොකද්ද මේකේ අරමුණ? මොකද්ද මේ කියන කාරණාව කියලා උන්වහන්සේ දේශනා කරන පින්නතුනේ මේ තැනත් ඊටාම වටින තැන. අපේ මේ ධර්ම මාර්ගයේ වසා දමන්න, කඩා දමන්න, ගින දමන්න අපේ හිත තුල හටගන්න ප්‍රබල ක්ලේශයක් පිළිබඳව මම මේක ප්‍රබලයි කියලා කියන්නේ ඇයි අපිට නොදැනෙන, අපිට නොපෙනෙන ඊතාසියුම් තත්ත්වයෙන් අපේ හිත දූෂ්‍ය කරන මහා ක්ලේශයක්. ඒක අපගේ ජීවිතවලද අපි මේක බහුල වශයෙන් අත්විඳපු කල්ගොස් මෙබඳු සූත්‍ර තුලින් වරද තේරුම් ගන්න උත්සාහ කරන කාරණාවක් පිළිබඳවයි මේ කියන්නේ. අපි අල්පේච්ඡ කියලා කිව්වහම බලාපොරොත්තු අපි හිතන්නේ ඔය ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න. ඒ වගේම ඉතින් වැඩි දේවල් බලාපොරොත්තු නැති කෙනෙක් කියන අදහසින් අල්පේච්ඡ කියලා කියන්නේ. හැබැයි මේ සූත්‍රය තුල උන්වහන්සේ පෙළ තුලම අටුවා ටීකා ටිප්පණි කෙසේ වෙතත් පෙළ තුලම උන්වහන්සේ කරන දේශනාව ඉතාමත් වටිනවා. මේ අල්පේච්ඡ කියන වචනය වෙන ධර්ම ග්‍රන්ථවල ඔය පච්චය අපිච්චතා, පරියප්ති අපිච්චතා, අධිගම අපිච්චතා, දුතාංග අපිච්චතා කියලා මේ ලාභ ලෝභ අපි සන්තක දේවල් තියෙන ප්‍රත්‍ය පිළිබඳව තියෙන නොයල්ම, ඒ වගේම පරියප්ති ධර්මයේ පිළිබඳව අපි දන්න දැනුම පිළිබඳව තියෙන නොයල්ම, ඒ වගේම අපේ තියෙන අධිගමයන්, ධ්‍යාන අභිඥා සහ මේ මාර්ගඵල ආදී ගැන තියෙන මේ නොයල් අපිච්චතා අල්ප බලාපොරොත්තු වෙ නැත්නම් මේ වගේම දුතාංග අපිච්චතා කියලා අපි කරන දැනට පවත්වාගෙන යන දුතාංග තියෙනවා නම් ඒ පිළිබඳව තියෙන අපිච්චතාවය නැත්නම් අල්ප කැමැත්ත ඒ පිළිබඳව කියන අදහසින් කතා කරන මම එච්චර දුරක් යන්නේ නැහැ අපිට වෙලාව මදි නිසා මම සූත්‍රය තුල තියෙන කාරණා විතරක් කතා කරන්නම්. බුදුහාමුදුර මතක් කරන මේ අපිච්ච කියන වචනය මහණෙනි මේ ශාසනයේ මහාන අල්පිච්චෙක් වෙනවා මහිච්චෙක් වෙන්නේ නැහැ කියන එකට උන්වහන්සේ මතක් කරනවා මේ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. හැබැයි මෙතන භික්ෂු කියන වචනේ ගත්තට වර්ධවා තේරුම් ගන්න එපා. ඔබ හාමුදුරට කීපන්නේ අපිට කීප ගන්න වෙන්නේ. ඔක ඇති වැඩක් නැහැ නේ කියලා. බුදුහාමුදුර දේශනාවක් කරනකොට බහුල ඉන්න පිරිසට දේශනාවක් කරනවා. ඉන්නේ කාටද ඒ කෙනාට කරනවා. හැබැයි විමුක්තිගමනක් අවශ්‍ය නම් ඒක මතකේ රඳව ගන්න අපි කාටත් සිව්වනක් පිරිසටම කරන දේශනාව තමයි එක්කෙනෙක් අරමුණු කරගෙන එක පිරිසක් ඉන්නවා නම් වැඩිපුර ඉන්න පිරිස ආමන්ත්‍රණය කරමින් දේශනා කරන්නේ. උන්වහන්සේ මේ අපිච්ච කියන වචනය පැහැදිලි කරනවා සමහර කෙනෙක් භික්ෂුවක් හෝ යම් කෙනෙක් ඉන්නවා එයා ලද දෙයින් සතුට වෙනවා. මට මේ තියෙන ටික ඇති මම මේ මහන්සි වෙලා දුක් මහන්සි වෙලා හම්බ කරගත්තා මට මේ ලැබෙන ටික ඇති මම මේකෙන් සතුට වෙනවා. සතුට වෙන එක නෙවෙයි ගැටලුව. අපිච්චතාවයෙන් මහිච්චතාවයට යන්නේ මම ලද දෙයින් සතුට වෙන කෙනෙක් කියලා අනිත් අය දැනගන්න කැමති වෙනවා නම් අනිත් අයට අඟවනවා නම් අනිත් අයට දැනෙන්න සලස්වනවා නම් අනිත් අයට ඒ පිළිබඳව මොනම හෝ ක්‍රමයකින් වංචනික ක්‍රමවේදින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඒ පිළිබඳව අදහසක් නොදක්වාම මම මෙහෙම කෙනෙක් කියලා අනිත් කෙනා නගා සිටු මොනවා හෝ අදහසක් ඇතිව අපි තව කෙනෙකුට කියාපාන උත්සාහ කරන හැම වෙලාවකම දන්වන්න උත්සාහ කරන හැම වෙලාවකම අපි අල්පේච්ඡතාවයෙන් මිදිලා යනවා. අල්පේච්ඡතාවයෙන් ඈත් වෙලා අපි මහිච්ඡේක් බවට පත් වෙනවා. මහා ඉච්ඡ කියන්නේ කැමැත්ත විශාල විදියට මට ගෞරවය ආදී දේවල් කැමති කෙනෙක් බවට පත් වෙලා යනවා. ඔන්න පළවෙනි කාරණා බුදුහාර කියනවා මේ කියපු කාරණා අටම අල්ලගෙන තමයි උන්වහන්සේ මේ දේශනාව කරන්නේ. මම අලද දෙයින් සතුටු වෙන කෙනෙක් ඒකේ වරදක් නෑ. හැබැයි මහිච්ඡ වෙනවා මම ලද දෙයින් සතුටු මට ඉතින් ලැබිච්ච මම ඔය ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. අපිට කියන සමහරලාට ස්වාමීන් වහන්සේ මම ඔය ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නෑ. මම ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ඉන්නවා මම එහෙම කෙනෙක් කියලා. මෙන්න මේ කරන ප්‍රකාශයත් එක්කම මේ කරන පැහැදිලි කිරීමත් එක්කම මට විශාල වටිනාකමක් හැදෙනවා. මට කොච්චර වටිනාකම හැදෙනවද? ඒ වටිනාකම හැදෙන තරමටම මම මහිච්ඡය කියලා කෙලෙස් නිසා මගේ ජීවිතය ධර්ම මාර්ගයෙන් ඈත් වෙලා යනවා. ඒ වගේම තමයි මම බොහොම මේ වීරියෙන් යුක්ත කෙනෙක්. පටන් ගත්ත වීරිය මම උදේ දවල් රැය බණ භාවනා කරනවා මේ පිළිබඳව උත්සාහ කරනවා මහන්සි වෙනවා. ඒකේ වරදක් නැහැ. ඒක තමයි ධර්ම අවශ්‍යතාවය. හැබැයි බලාපොරොත්තු වෙනවා මම මේ වගේ කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා තව කෙනෙකුට අඟවන්න, තව කෙනෙකුට දැනෙන්න සලස්වනවා. තව කෙනෙකුට ඒ පිළිබඳව කියාපානවා. එහෙම නැත්නම් අඟවනවා.
තව කෙනෙකුට පේන්න බණ භාවනා කරන්න වීරිය කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ තැනදී අපේ අල්පේච්ඡතාවයෙන් අපි ඈත් වෙලා මහිච්ඡේ බවට පත් වෙනවා. බුදුන් වහන්සේ මතක් කරන්නේ ධර්මයේ කාටද අල්පීච්ඡයට මිසක් මහිච්ඡයට නෙවෙයි. එහෙනම් මේ කියන මහිච්ඡත්වයට පත් වෙච්ච ගමන් ධර්මයේ එයා ධර්මයෙන් ඈත් වෙනවා. එයා ධර්මයට සුදුසෙක් නොවී යනවා. එයා නුසුදුසු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ධර්මය එයා තුල පිහිටන්නේ නැති වෙලා යනවා. ඒ වගේම උන්වහන්සේ මතක් කරනවා සමහර කෙනෙක් සතිපට්ඨානය වඩනවා ඒ විදිහට සිත එළඹගෙන ඉන්නවා ඒ බොහොම සතිමත් වාසය කරනවා තව කෙනෙකුට කියාපාන උත්සාහ කරනවා මන්නම් මෙහෙමයි මේ විදියයි තව කෙනෙකුට දැනෙන්න සලස්වනවා සතිවන්තව ඉන්න කෙනෙක් ඒ නිසා මට මේ විදියයි කියලා මගේ තියෙන ගුණය තව කෙනෙකුට කියාපාන උත්සාහ කරනවා අන්නේ තැන කියාපාන උත්සාහ කරගම මම අල්පේච්ඡත්වයෙන් මිදලා මහිච්ඡේ බවට පත් වෙනවා ඒ වගේම මගේ හිත එකඟ වෙලා තියෙන්නේ දැන් එකම තැනක තියෙන්නේ සිත බොහෝම සංවරයි ඒ ගැන මම තව කෙනෙකුට කියාපාන්න උත්සාහ කරනවා දැනෙන්න සලස්වනවා වෙනතුනේ ඒ දැනෙන්න සලස්වීමත් එක්කම මම මහිච්ඡේක් බවට පත් වෙනවා ඒ වගේම තමයි මම ප්‍රඥාවන්තයෙක් මට උද්‍යව්‍ය ඥානය හොඳට වැටහෙනවා ඒ නිසා මගේ හිත දැන් බොහෝම ප්‍රඥාවකින් පිරීලා තියෙන්නේ කියලා මට දැන් හොඳට දේවල් තේරෙනවා හොඳට දේවල් අවබෝධයි කියලා තව කෙනෙකුට දැනෙන්න සලස්වනවා ඒ සලස්වපු ගමන් මම අල්පේච්ඡත්වයෙන් මිදලා මහිච්ඡේක් බවට පත් වෙනවා ඒ වගේම මම තෘෂ්ණා දුට්ටි මාන විදියට නිරන්තරයෙන් ප්‍රපංච කරන්නේ නැහැ මේක විග්‍රහ කරන්න ඕනේ දීර්ඝ වශයෙන් හිතන්න අපිට ලැබෙන අරමුණක් නැවත මේක මෙය හොඳයි හෝ නරකයි කියලා අල්ලගෙන මේක මගේ මේක මම මේක මගේ ආත්මය ආදී විදියට ප්‍රපංච කිරීමක් ගැන කතා කරන ප්‍රපංච කරන්නේ නැති කෙනෙක් නිරන්තරයෙන් සතියෙන් එළඹිලා ඉඳලා තෘෂ්ණා මාන දිට්ටි විදියට හිත මේ අරමුණ වල යන්න දෙන්නේ නැතුව මං ඒ මොහොතේ ඒ සිතුවිල්ල පිළිබඳව දකිමින් නිර්වාණයම නිෂ්ප්‍රපංචයම කැමතිව වාසය කරන කෙනෙක් කියලා අන් අයට හඟවන්න උත්සාහ කරනවා. මෙන්න මේ කියන කරුණු කාරණා සරලවම අපි කතා කළොත් මං යම් භාවනා කරනවා, මං බණ අහනවා, මං පින් කරනවා මේ ආදී විදිහට අපි තව කෙනෙකුට පෙන්නනවා කියන්නේ, අඟවනවා කියන්නේ, දැනෙන්න සලස්වනවා කියන්නේ අපි අල්පේච්ඡත්වයෙන් මිදලා මහිච්ඡතාවයට පත් වෙනවා. මේක ගොඩක් දෙනෙක් ක්ලේශයක් කියලා දන්නේ නෑ ගොඩක් අය මේ කාරණාව කැමති මේ විදියට අඟවන්න පෙන්වන්න දේවල් කරන්න එක විවිධ අරමුණු තියාගෙන. හැබැයි උන්වහන්සේ මේක පෙළදහම මේ විදියට උන්වහන්සේගේ දේශනාව සඳහන් වෙලා තියෙන නිසා අපිට පැහැදිලි වෙනවා මේ සිදුවීම තුලින් සිද්ධ වෙන්නේ මට වටිනාකමක් හැදී. මට වටිනාකමක් හදාගත්ත ගමන් අපි යන මේ ගමනේ මමායනය අස්මිමානය නැති කරන්න යන ගමනේ අපිට බැරි වෙනවා. මගේ කියන අදහසින් නැති කරන්න යන මේ ගමන නැති කරන්න බැරි වෙලා යනවා. එනිසා අපි කාමයට අහු වෙලා අපි මේ කියන සංසාර ප්‍රවාහයේ තව දීර්ඝ ගමනක් යන්න වෙනවා. ධර්මය එයාගෙන් ඈත් වෙනවා. එයා ධර්මයට සුදුසෙක් නොවී යනවා. ඒ නිසා ඔබ යම් කුසලයක් වඩනවා නම් ඔබ තුල යම් දියුණුවක් තියෙනවා නම් ඔබ තුල යම් දෙයක් තිබෙනවා නම් නිරන්තර උත්සාහයක යෙදෙන්න. ඒ දේ ඔබ තුලම රඳව ගන්න. එහෙම නොවුනොත් ධර්මය නිසාම ඔබට ධර්මය නැති වෙලා යනවා. ඒ වගේම තමයි මම ඉතා කෙටියෙන් විස්තර කරන්න අනිත් කරුණු කිහිපයක් විස්තර කළ යුතු නිසා ඒ වගේම උන්වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ලද දෙයින් සතුටු වෙන කෙනාට එහෙම නැත්නම් මේ ධර්මය ලද දෙයින් සතුටු නොවන කෙනාට නොවේ කියලා. මේ උන්වහන්සේ මතක් කරනවා යම්සේ භික්ෂුවකට නම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස ලැබෙනවාද ඒ ලැබෙච්ච දෙයින් එහා සතුටු වෙලා ඒ කටයුතු කරනවා. ගිහි කෙනෙක් නම් ඔබ මේ අත්ෝ මහන්සි වෙලා දුක් මහන්සි වෙලා හම්බ කරගන්න යමක් තියෙනවා කොච්චර මහන්සි වුණත් අපිට ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. උත්සාහ කරන්න එපා කියන්නේ නැහැ, වීරිය වඩන්න එපා කියන්නේ නැහැ. වීරිය වැඩුවත් උත්සාහ කළත් අපිට දැනට ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. මම උත්සාහ කළා, මම මගෙන් අවශ්‍ය ටික කළා, මට ලැබුණේ මෙච්චරයි. හොඳයි මම ඒ ටිකෙන් දැනට සතුටු වෙනවා. ඉදිරියට මට ලැබුණොත් හොඳයි. හැබැයි මම ඒ වෙනුවෙන් ඉඳවන්නේ නැහැ. මේ විදිහට හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ වගේම භාවනා කරන්න ගියාට පස්සේ මම භාවනා කරා කෝවනේ අද නෑනේ ධානයක්වත් ලැබුණේ නෑ සමාධියක්වත් ලැබුණේ නෑ මම මේ පටන් ගත්තා අද නම් කොහොම හරි කරනවා කියලා කොහොම මුකුත් නෑ හිත හරි කලබලයි හෙදුවනවා මෙහෙදුවනවා කෝ කිසි දෙයක් නෑනේ කියලා දුක් වෙන්නේ නැතුව භාවනාවට මං වාඩි වෙච්ච එකම හොඳයිනේ ඒ විදියට හිත එකඟ කරගන්න එක්තැනක රඳව ගන්න ඒ පිළිබඳව හිත සතුට පවත්වාගෙන යන්න එයම ඔබට ඔබ ධර්මයට එක්කහස් කරනවා එවිට ඔබට ධර්මය වැටහෙන්න ගන්නවා. මොකද අපිට ඕන පදන් මේ හිත නවන්න
බැරිහින්ද ක්‍රමානුකූල පුහුණුවක් කියලා මම මුලිනුත් කිව්වා. ඒ නිසා කලබල වෙන්න එපා, දඟලන්න එපා, ලද දෙයින් සතුටු වෙන්න. බණක් ඇහුවොත් මට වැටහෙන ප්‍රමාණය අනිත් අය තරම් මට තේරෙන්නේ නැහැ නේ කියපු දේ හරියට මට වැටහුන්නේ නැහැ නේ ඇත්ත. නමුත් ඔබට වැටහෙන දවසක් ඒවි. ඔබ දැන් කලබල වෙන්න එපා. මට මෙන්න මේ ටික තේරුණානේ, මේ තේරිච්ච ටික දැන්ට ඇතිනේ කියලා හිත සතුටේ රඳව ගන්න. පින්කමක් කළත් මට මෙච්චර කරගම මට අනිත් අය වගේ කරන්න බෑ, කෝටි ගණන් වියදම් කරලා කරන්න බෑ. හැබැයි මට පුළුවන් ප්‍රමාණයක් ඇතිනේ. එක ඩොලරයකින්, එක රුපියලකින් කරන්න පුළුවන් දෙයක් ඇති. ඒ මුකුත් නැත්නම් සල්ලි මට වචනෙන් හොය කරන්න පුළුවන් දෙයක් ඇතිනේ. මට පුළුවන් තරම මං කරා කියලා සතුටු වෙන්න. ඒකට කියනවා ලද දෙයින් සතුටු වීම කියලා. මේ විදිහට සතුටු වෙන කෙනාට ධර්මයේ පිහිටන්න පටන් ගන්නවා. මොකද ඔහුගේ අපේක්ෂා අඩු වෙන හින්දා. ඒ වගේම උන්වහන්සේ මතක් කරනවා මේ ධර්මයේ කාටද විවේකයේ අත්විඳින කෙනාට, මේ ධර්මය පිරිස් බහුලව ඉන්න කෙනාට නෙවෙයි. නිරන්තරයෙන් අපි කැමති වෙන්නේ විශාල පිරිසක් එක්ක විශාල කටයුතු කරමින් මේ ධර්මයේද ගමන් කරන්න. හැබැයි පිරිසක් මුණ ගැහෙන හැම වෙලාවකම, පිරිසක් එක්ක කටයුතු කරන හැම වෙලාවකම, පිරිසක් හා සහසම්බන්ධ වෙලා ඉන්න හැම වෙලාවකම අපිට මේ ලෝකයේ ඇත්ත වෙවි තමයි තියෙන්නේ. ක්ලේශයන් අපිව යටත් කරගෙන තමයි ඉන්නේ. නැති දේ ඇති දේ විදියට පෙන්නමින් චිත්ත නිර්මාණකාරයා නිරන්තරයෙන් ලෝකේ මව අයියලා අක්කලා නංගිලා මල්ලිලා හොඳ නරක හරි වැරදි ඒ වගේම තත්ත්ව තනතුරු තානාන්තර මේ හැම දෙයක්මත් එක්ක තමයි කටයුතු කරන්නේ. කතාව භාෂණය තුළින් විශාල වශයෙන් ක්ලේශයන් හටගනිමින් තමයි මේ ගමන යන්නේ. ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා මේ ධර්ම මාර්ගයේ වඩන කෙනා ධර්මය සුදුසු කෙනෙක් වෙන්න නම් යම් කෙනෙක් තමන් ළඟට එනවද, තමන් හා ඇසුරු කරනවද, ඊතා ඉක්මනින් ඔහු හා සාකච්ඡා කරලා කළ යුතු දේ කරලා පිරිසෙන් ඈත් වෙලා විවේකයෙන් ඇලෙන කෙනෙක් බවට පත් වෙනවා නම් අන්නේ කෙනාටයි මේ ධර්මය පිරිස් බහුලව පිරිස් එක්කම ඉන්න වෙහෙස දරන කෙනාට නෙවෙයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි මේ ධර්මය කාටද කියන කාරණාවේදී උන්වහන්සේ දේශනා කරනවා මේ ධර්මය පටන්ගත්ත වීරිය තියෙන කෙනාට අලසයාට නෙවෙයි. අපි කවදා හරි කරන්න හිතාගෙන ඉන්න කෙනෙකුට නම් මේ කොච්චර බණ කිව්වත් ඇත්ත හාමුදුර ෂෝක් එකට කිව්වා නියමයි අම්මෝ අද නම් හරියට තේරුණා කියනවා. එච්චරයි ආයෙ නෑ මුකුත්. පන්සිල් රකින්න උත්සාහයකුත් නෑ. ධර්මයේ තේරුම් ගන්න උත්සාහයකුත් නෑ. කවදා හරි ඕක කරන්න බැරි. හැබැයි දැන් තියෙන වැඩ ටික ඉවර කරන් ඉන්නෝනේ අම්මෝ අපිට තියෙන වැඩ කියලා කල් දානවා. මේක කල් දාන කෙනාට නම් මේ ධර්මය හරියන්නේ නෑ. යාට හැමදේම ඇහෙනවා මොනවා හරි. හැබැයි ධර්මය නම් ඇහෙන්නේ නෑ. කොහොම හරි විමුක්තියක් අවශ්‍යයි. අපි මේ සංසාරේ අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතය පිළිබඳව සිහිපත් කරමින් වීරිය ආරම්භ කරොත් කෙලෙස් ප්‍රහාණය කරනවා. මම මා තුළ තියෙන අඩුපාඩුකම් නැති කරගන්නවා කියලා දැඩි විරියකින් උත්සාහ කරන කෙනාටමයි මේ ධර්මය. මේ කතා කරාම වර්ධවා තේරුම් ගන්න එපා. සේරම අතහැරලා දාලා කැලෑපයින්න කෙනාට නෙවෙයි මේ කියන්නේ. මගේ හිත තුළ තියෙන රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, අනුත් පහත් කොට දැකීම වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. මේ ආදී මා තුළ දැනට පවතින දුර්වලතාවය ධර්මානුකූලව විසඳන්න වෙහෙස දරන කෙනා ගැනයි මේ කතා කරන්නේ. අන්න එහෙම කෙනාට මේ ධර්මය හරියනවා. මොකද උට අවශ්‍යතාවයක් තියෙනවා. ක්ලේශයන්ගෙන් අත මිදෙන්න උට අවශ්‍යතාවයක් තියෙනවා. දුර්වලතාවයන්ගෙන් අත මිදෙන්න. අන්න එහෙම කෙනාට තමයි මේ ධර්මය. එහෙම නැතුව කුසීතකමට වැඩ කල් දදා අද බෑ හෙට ආදී විදියට ඉන්න කෙනාට නෙවෙයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ ධර්මයේ සිහි තියෙන කෙනාට සිහි මුලා වෙච්ච කෙනාට නෙවෙයි. එහෙනම් යම් දෙයකින් රාගයෙන් එන්න පුළුවන්, ද්වේෂයෙන් එන්න පුළුවන්, සිහි මුලා වෙලා ඉන්න කෙනාට මේ ධර්මය හරියන්නේ නැහැ. මොකද ඔහු දකින්නේ වෙන විදියකට ලෝකෙ. හිත නිදහස් කෙනාට තමයි ලෝකෙ හරියට දැක ගන්න පුළුවන්. හිත යම් දෙයකට යටත් වෙලා හිර වෙලා ඡන්ද, දෝෂ, බය, මෝහ කැමැත්තෙන් යටපත් වෙලා හිටියොත්, තරහෙන් යටපත් වෙලා හිටියොත්, බියෙන් යටපත් වෙලා හිටියොත්, අවිද්‍යාව නිසා යටපත් වෙලා හිටියොත් මේ කියන බණ ඇහෙන්නේ නැහැ. මං හදාගත්ත මතය, මම මේ විදිහේ දේවල් වලට කැමති, මම මේ හාඳුනගේ බණ වලට කැමති, මං මෙන්න මේ පැත්තෙන් බණ කියනවා නම් කැමති කියලා අපි හදා ගන්නවා දේවල් ටිකක් හිතේ. එහෙම හදාගත්ත කෙනාට කොච්චර බණ ඇහුණත් වැඩක් නැහැ. මොකද ඔහු ඡන්දයෙන් අගතියට ගිහිල්ලා. ඒ වගේම මම කැමති නැහැ මේවට විරුද්ධව කතා කරනකොට, මේ විදියට බණ කියනකොට මම කැමති නැහැ කියලා මොකක් හරි ද්වේෂ හිතවිල්ලක් හිතේ තියාගෙන පුජ්‍යලයා ගැන හරි ධර්මය ගැන හරි කාරණා ගැන හරි බණ අහන්න පටන් ගත්ත කෙනා ද්වේෂ මූලික නිසා ඒ කෙනාටත් මේ ධර්මය හරියන්නේ නැහැ. ඒ වගේම තමයි අම්බෝ එහෙම පිළිගන්න මම බයයි, කොයි විදියෙ වෙයිද දන්නේ නැහැ, ඔය කරන්න බයයි කියලා බය තියෙන කෙනාටත් මේ ධර්මය හරියන්නේ නැහැ. මෝහය ඕවා කිව්වට ඉතින් අනේ අපිට ඕවා තේරෙන්නේ නැහැ වගේ කියලා. ඕවා ඉතින් ඇත්තද දන්නෙත් නැහැ, නැත්තද දන්නෙත් නැහැ ආදී විදියට මෝහ මූලිකව ඉන්න කෙනාටත් මේ ධර්මය හරියන්නේ නැහැ. මේ ධර්මය හරියන්නේ මොන කෙනාටද? වීරිය තියෙන කෙනාට, ඒ වගේම එළඹ සිටි සිහිය තියෙන කෙනාට, ඒ වගේම උන්වහන්සේ මතක් කරා වීරයෙන් කටයුතු කරන කෙනාටයි
මේ සීමුලා නොවිච්ච කෙනාටයි මේ ධර්මය හරියන්නේ කියලා. ඒ වගේම උන්වහන්සේ මතක් කරනවා මේ ධර්මයේ එකඟ වූ සිත් ඇත්තාට වික්ෂිප්ත සිත් ඇත්තාට නොවේ. වුණ පින්නතුනත මතක් කරනවා ධානයන් වඩාගෙන හිත සංවර කරගත්ත කෙනාටයි මේ ධර්මය කියලා. ඔන්න මතකයේ රඳව ගන්නකොට ධාන කියලා කියන්නේ ධර්මය නෙවෙයි. චතුර්ථ ධානය දක්වා යන ගමනේ තියෙන්නේ ධර්මයට මඟ සැලැස්වීමක්. වටපිටාව පැහැදිලි කිරීමක්. මොකද චතුර්ථ ධානලාභින් එවකටද දාසනේ එවකටද මේ ලෝකේ හිටපු බවට උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් ධාන අභිඥා කියලා කියන්නේ මේ මාර්ගය සඳහා වටපිටාව සකස් කරන විට ලැබෙන අතුරුඵල. වටපිටාව සකස් කිරීම. සමාහිත හිතකට අවශ්‍ය කරන පසුබිම. හැබැයි උන්වහන්සේ දේශනා කරපු මේ ගැඹුරු ධර්මය අමාරුවෙන් හොයාගත්ත හැම බුදුරෙක්ම දේශනා කරන ධර්මයට වඩා වෙනස් වූ ධර්මයක්. ඒ සඳහා යන්න හිතේ මේ කියන ධ්‍යාන අභිඥා ධ්‍යාන පිළිබඳව චතුර්ථ ධ්‍යාන පිළිබඳව හිත පුහුණු කර කෙනාට තමයි කර්මන්නේ වෙච්ච කෙනාට තමයි හිත මේ ධර්මය වැටහෙන්න ගන්න මේ ධර්මය තේරෙන්න ගන්න. ඒ නිසා තමයි නිරන්තර ජීවිතේ භාවනාව ආදී හුරු කරමින් මේ ධ්‍යාන පැත්ත මේ ධ්‍යාන වැඩිම සඳහා කටයුතු කරන්නේ ප්‍රඥාව දවදි කරගෙන. එහෙම නැති වුණොත් වෙන්නේ අපි මොනවාරි හිතනවා හිතපු එකම හරි කියාගෙන ඒ පැත්තෙන් තර්ක විතර්ක කරලා මගේ ඥාණයෙන් දකින්න දේ බුදුදහම කියා ඉන්නවා. මොකද එතන විතර්ක තුලින් හටගත්ත ඥානයක් තමයි හටගෙන තියෙන. තර්ක ඥානය තියෙන කෙනා ධර්මය ඇත්ත කර කර ජීවත් වෙනවා. හැබැයි කෙනාට දෙකකින් විමුක්තියක් නැහැ. අන් අයට දෙකකින් මුක්තියක් නැහැ. ඒ වගේම උන්වහන්සේ අවසානයේ දේශනා කළා මේ ධර්මය ප්‍රඥාවන්තයාටය මේ ධර්මය අඥානයාට නෙවෙයි. ප්‍රඥාවන්තයා කියලා මෙතන කතා කරන්නේ ඉංජිනේරුවත් ડોක්ටර්ස්ලවත් එහෙම නැත්නම් වෙනත් උපාධි කරපු අයවත් ව්‍යවහාර ප්‍රඥාව තියන අය නෙවෙයි. උදයව්‍ය ඥානය ඇතිවීම නැතිවීම ක්ෂණයක් පාසා මේ සිත් ප්‍රවාහය ඇතිවීම නැතිවීම දකින්න තරම් උදයව්‍ය ඥානය තියෙන කෙනාට. ඒ කෙනා ගැනයි මේ මෙතන ප්‍රඥාවෙන් කතා කරේ. එහෙම නැතුව භාෂා ශාස්ත්‍ර පිළිබඳව හෝ වෙනත් විද්‍යාවන් පිළිබඳව පරතරට ගියත් ඒ කෙනාට ප්‍රඥාවන්ත කියලා කියන්නේ නැහැ. යම් වෙලාවක නිරන්තරයෙන් ප්‍රපංචානුසාරය මේ ලෝකය නිර්මාණය කරමින් හිත තුළ මේ සිදුවෙන කරුණු කාරණා පිළිබඳව ඇතිවීම නැතිවීම නිරන්තරයෙන් ලෝකයේ හට ගැනීම විනාශ වීම උදය වැය දකින්න පුළුවන් කෙනායි ප්‍රඥාවන්තයා. එහෙම දකින්න තරම් තමන්ගේ මනස දියුණු කරගන්න කෙනාට තමයි මේ ධර්මය. එහෙම නැත්නම් දුප්‍රඥාට මෝඩයට නෙවෙයි ඕන දෙයක් හා කියන ඕන දෙයක් බාර ගන්න එහෙම කෙනාට විමුක්ති විචක්ෂණශීලීව මෙන්න මේ කියන උද්‍යව ඥානය දක්වා හිත මෙහෙවන කෙනාටයි මේ ධර්මය අන් අය කෙනෙකුට නෙවෙයි. ඒ වගේම උන්වහන්සේ අවසාන වශයෙන් මේ අනුරුද්ධහාමුදුරුවෝ මේ ටික දේශනා කරාම බුදුන් වහන්සේ 8 වෙනි කාරණාවක් දේශනා කළා මේ ධර්මය කාටද? ප්‍රපංච නොකරන කෙනාටයි ප්‍රපංචයේ ඇලිච්ච නැති කෙනාටයි නිෂ්ප්‍රපංචයේ මැලිච්ච කෙනාට. පින්නතුන වෙන මෙතන චුට්ටක් පැහැදිලි කරගන්න හොඳ තැනක්. කාලය අනුව මම ඉතාම සංක්ෂිප්තව කතා කරන්නම්. මදුපිණ්ඩික සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරන චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. මහණෙනි අසත් රූපයත් හේතු කොටගෙන චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ මේ තුන අරමුණු කරගෙන ස්පර්ශය හට ගන්නවා. පස්සපච්චා වේදනා ස්පර්ශ උනාද යමක් ඒක සැප දුක් අදුක්කම සුඛ විදියට විඳ ගන්නවා. යම් වේදේතං සංජානාති යමක් විඳගත් විදියට හඳුනා ගන්න. හොඳයි නම් සැප විඳනාවක් නම් සැපයි කියලා හඳුනා ගන්නවා. නරක දුක් වේදනාවක් නම් දුකයි කියලා හඳුනා ගන්නවා. උපේක්ෂා වේදනාවක් නම් උපේක්ෂාවෙන් හඳුනා ගන්නවා. ඊළඟට යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනාගත්තද ඒ අනුව සිතුවිලි පහල කරන්න පටන් ගන්නවා. යම් විතක්කේ තම් පපංචේති ඒ විතර්ක නැත්නම් සිතුවිලි පහල වීම අනුව තම් පපංචේති ප්‍රපංච කරනවා. මොකද ප්‍රපංච කරනවා කියන්නේ ඒක මගේ ආත්මයයි විදියට තියෙන දෙයක්, හොඳ දෙයක්, ඒ වගේම මේ ඒක දීර්ඝව පවතින දෙයක් ආදී විදියට ප්‍රපංච කරනවා. තතෝ නිදානම් පුරිසම් පපංච සංකා සමුදා තරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අතීත වූද අනාගත වූද මේ මොහොතේ පච්ච උප්පන්න මේ මොහොතේ උපන්නා වූද සිතුවිලි පිළිබඳව නිරන්තරයෙන් වෙන මෙහෙම ප්‍රපංච කරනවා. අපි අපේ හිතට එන හැම අරමුණක්ම අපේ ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට ශරීරයට ලැබෙන මේ හැම අරමුණක්ම නිරන්තර ජීවිතේ මෙන්න මේ කාරණාව කළේ මොකද්ද? මනෝ විඥානයක් නිසා හෝ චක්කු විඥානයක් නිසා හෝ සෝත විඥානයක් නිසා එහෙම නැත්නම් ඇහත් රූපයත් නිසා උපන්න චක්කු විඥානයේ හේතුවෙන් තින්නම් සංගති පස්සෝ ස්පර්ශයක් සිද්ධ වුණා. ස්පර්ශ වෙනකොටම හොඳයි නරකයි විදියට අපි పూర్ව අපේ නිගමනත් එක්ක අපේ හිත එකට එළඹුණා. ඒ වගේම තමයි
මේ එළඹිච්ච සිත එතනින් එහාට ඒ අනුව හඳුනාගත්තා මේක හොඳ එකක් මේක මේ විදිහ එකක් හඳුනාගෙන අපි මොකද්ද කරන්නේ? ඒ අනුව සිතුවිලි මවන්න පටන් ගන්නවා. සිතුවිල්ල ඒක මගේ එක, ඒක හොඳ එක, ඒක මේ විදිහක කියා ඇත්ත කර නිරන්තරයෙන් ජීවත් වෙනවා. අපි කියන තණ්හා මාන දිට්ඨි. තෘෂ්ණාවෙන් අල්ලනවා, මාන්නෙන් හොඳ නරක විදියට මනගන්නවා, හොඳයි උසස් පහත් ආදී විදියට දිට්ඨි මේක පවතින දෙයක් කියලා ආත්ම පදාර්ථයක් විදියට ගන්න පටන් ගන්නවා. නිරන්තර ජීවිතයක් මේක තමයි කරන්නේ. එතකොට නිරන්තර ජීවිතේ මේක කර ඉන්න කෙනාට විද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඔහුට පහළ වෙන්නේ අවිද්‍යාවමයි. ඒ නිසා තමයි උන්වහන්සේ මෙතන මේ විදර්ශනාවක් කතා කරන්නේ. විශාල විදර්ශනා ඥානයක් ගැන කතා කරන්නේ. නිරන්තර ජීවිතය එළඹ සිට සිහියෙන් ඉන්න කෙනා මෙන්න මේ කියන නිරන්තරයෙන්ම තණ්හා මාන දිට්ඨි විදියට අල්ලල්ලා ඉන්නව වෙනුවට නිරන්තර ජීවිතේ මොකක්ද මේ වෙන්නේ කියන එක. ඇහැ උපදින තැන, කන උපදින තැන, නාසය, දිව, ශරීරය උපදින තැන දකිමින් ඒ අරමුණෙහි යථාර්ථය දකිමින් ජීවත් වෙනවා. අන්නේ කෙනාටයි මේ ධම කියලා බුදුහාඳුරෝ 8 වෙනුව දේශනා කරන්නට යෙදුණා. පින්තුනේ මේ දේශනාව මේ විදිහට උන්වහන්සේ අන්භික්ෂුන්ට දේශනා කර අනුරුද්ධ හාමුදුරුවොත් මේ කියපු බුදුන් වහන්සේගේ චිත්ත පරිතර්කයන් පිළිබඳව උන්වහන්සේගේ පරිතර්කයන් පිළිබඳව බුදුන් වහන්සේ කියපු ඇගීමත් සලකාගෙන උන්වහන්සේ කියපු දේශනාවත් පාදක කරගෙන උතුම් මහරහත් ත්වයට පත් වෙලා අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳ ප්‍රීති වාක්‍යයන් දේශනා කරලා මේ සූත්‍රය අවසන් කරනවා. මට කියන්න අවශ්‍යතාවය තිබුණේ මෙන්න මේ අනුරුද්ධ සූත්‍රය තුල අපිට දකින්න තියෙන මෙන්න මේ අපේ අඩුපාඩුකම් දුර්වලකම් වහගෙන අපිට මේ ගමන යන්න පුළුවන්. අඩුපාඩුකම් දුර්වලකම් වහගෙන මේ ගමනට එළඹෙනවා නම් අපිට මේ විමුක්තිය දුර නෙවෙයි. මුලින් අපි කතා කළා ධර්මය කා සඳහාද කියන කාරණාව අපි කතා කරනවා. දැන් ඔබට වැටහෙනවා ඇති ධර්මය නම් සාමාන්‍යයෙන් කෙලිරොල්ව ගත කරන එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය විදියට ඉන්න. එහෙම නැත්නම් එක දිට්ඨියකට හිර වෙලා ඉන්න. මම මෙහෙම කෙනෙක් කියලා මහිච්ඡතාවයෙන් යුක්තව මගේ තියෙන ප්‍රතිපත්තිය අනුව මගේ තියෙන දේවල් අනුව ලෝකෙට පෙන්නමින් මම මෙහෙම කෙනෙක් කියලා හුවා දක්ව ගන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ධම හම්බ වෙන්නේ නැහැ. එයා ඒ ධර්මය නිසාම විඳවනවා. එයා ඒ ධර්මය නිසාම වේදනාවෙන් තමයි ජීවිතය ගත කරන්නේ. ඔහු සැනසීමක් ලබන්න තියෙන දේ පදනම් කරගෙනම දුක්ඛයක් ලබලමින් ජීවත් වෙනවා. ඒ හින්දා අපරාධය අපේ මේ මනුස්ස ජීවිතේ. මේක දික්ටිගත වෙන්න එපා. එක එක පැති වලට හිර වෙන්න යන්න එපා. මහිච්ඡෙක් වෙන්න එපා. අල්පේච්ඡෙක් වෙන්න උත්සාහ කරන්න. මේක ඔබටද මටද අපේ මේ ධම්මක ගත කරන ගොඩාක් අයටද වටින කාරණාවක්. මොකද අපි කවුරුත් අහු වෙන තැනක් මේ. මෙන්න මේ තැනට අහු නොවි අපි උත්සාහ කරමු අපේ ගමන යන්න. මොකද මං ගැන තව කෙනෙකුට අඟවන්න යන හැම වෙලාවකම මගේ හිතමයි දූෂණය වෙන්නේ. එනිසා තව කෙනෙකුට නොඅඟවා මා යන ගමන මන් නිදහස්ව ගියොත් මට වටිනාකම් නැති වෙන්න මමයව නැති කරගන්න දේසි. කළ යුත්තේ ඒකනේ. මමයට තියෙන වටිනාකම් වැඩි නිසා තමයි අපි මේ තරම් කාලයක් මේ ගමනේ ආවේ. මමයව අතහැර ගන්න බැරුව. මමයව අතහැර ගන්න තව මමයට වටිනාකම් දෙන්න ධර්මයේ තුලින් හෝ ගුණය තුලින් හෝ දෙන්න අපි මාර පාසෙමයි ඉන්නේ. මාරයත් එක්කම වෙලා ගත කරන්නේ. අපි ඒ වගේම කතා කරා මේ දහම් කරුණු පිළිබඳව මූලිකව අපි ඇයි අපිට මේ දේවල් වෙන්නේ නැත්තේ කියලා මුලින් අපි කතා කරා. මාන්නය නිසා අපි මේ විදියක හිතන මාන්නය නිසා අපිට මේ කාරණාව ධර්ම මාර්ගය අපෙන් වැහෙනවා කියලා. ඒ වගේම අපි ඊළඟට බලාපොරොත්තු වීම නිසා අපිට දැන් මෙහෙම වෙන්න ඕනේ මේ විදියට වේවි කියන අදහසින් සියුම් ක්ලේශයක් නිසා අපේ ධර්ම මාර්ගය වැහිලා යනවා කියලා. ඒ වගේම මට තාම මේ දේවල් තේරෙන්නේ නැහැනේ. මට තාම විමුක්තියක් ලබා ගන්න බැරි වුණානේ. තාම මට ධානයක් නැහැනේ. ආදී විදියට කුකුස නිසා අපිට ලැබෙන්න තියෙන එකක් නැති වෙලා යනවා කියලා අපි මුලින් කතා කරා. එහෙමනම් මෙන්න මේ දේශනා කරපු මේ පැහැදිලි කරපු මේ කරුණු කාරණා පිළිබඳව නැවත මෙනෙහි කරනකොට ඔබට පුළුවන් ඔබේ ගමන සකස් කරගන්න. පින්නතුනේ විනිපෙග් බෞද්ධයන් නිරන්තරයෙන් මම මතක් කරන කාරණාව නැවතත් මතක් කරනවා. නිරන්තරයෙන් උගතුන් විදියට ධර්මකාරණා පිළිබඳව උගතුන් විදියට නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්මය පිළිබඳව කියවමින් පැහැදිලි කරගනිමින් ජීවිතයේ මේ අවශ්‍යතාවයට යන්න වෙහෙස දරන අය. එහින්දා මේ දේශනා කරන කිසිවක් අනුන්ගේ දිහා බලන්න එපා. අරයට තමයි ඔය කිව්වේ, මෙයාට තමයි කිව්වේ, අරයා ගඩුවාඩුව තමයි කිව්වේ, හරියට හරි මේ කිසිම තැනකට එන්න එපා. මේ ඔක්කොම බණ ටික මං වෙනුවෙන් වෙන කාහවත් වෙනුවෙන් නෙවෙයි. මම ඔබට හැමදාම කියනවා මමත් ඔබ වගේ මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක්, වැටි පෙරලි යන්න උත්සාහ කරන කෙනෙක්. අපි එකතු වෙලා මේ ගමන යමු කියලා. එහෙනම්
යම් බණක් ඇහෙනකොට එළිය දිහා බලන්න එපා. තව කෙනෙක් දිහා බලන්න එපා. අනික් කෙනා කොහොමද? අනික් කෙනාගේ හැටි කොහොමද බලන්න එපා. බලන්න මගේ දිහාම. මන් දිහාම ඇස් අරින්න. මන් දිහාම ඇස් අරගෙන මගේ දිහාම බලාගෙන හිටියොත් මට පුළුවන් මගේ දුර්වලතා ටික වහගන්න. පින්නතුනේ අපි මේ ධර්ම මාර්ගයේ යනකොට අපිට සියුම්ව අපිවම නැති කරන අපිට මේ ධර්ම මාර්ගයේ නැති කරන කාරුණෝයි මෙලෙසමම අද දිනේදී දේශනා කරන්නට ඉතින් එහෙමනම් මට කිව් වෙලාව අනුව තව බොහෝ වෙලාවක් ගන්න නොහැකි නිසා මම ධර්ම දේශනාව අවසන් කරන්නම් මේ ධර්ම දේශනාව අද දිනේදී සිද්ධ කරන්නට මූලිකවම උපදේශයන් සලසමින් පන්සලේ ලොකු හාමුදුරන් වහන්සේ විදියට පන්සලේ ඔබගේ පුදුමහත් කටයුතු සිද්ධ කරමින් ඔබට ධර්මයෙන් අනුශාසනා කරන ඒ ගෞරවනීය සුගතසිරි හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුවයි මේ ධර්මයේ මේ පින්කම සඳහා කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ මේ කරගත්ත සියලු පින් සියලු කුසලයන් අද දිනේදී ඔබට යමක් වැටහුණා නම් කරුණු කාරණා තේරුණා නම් හෝ ශ්‍රවණයවත් කළා නම් මේන් ලබාගත් දේශනාවෙන් ලබාගත් සියලු පින් උන්වහන්සේට අනුමෝදන් වෙත්වා උන්වහන්සේට මේ උතුම් නිර්වාණ ගමන ඉතා ඉක්මනින් සාක්ෂාත් කරගන්නට උන්වහන්සේගේ සිතංගි අනුතුම්තරා බෝධියකින් එක්තරා බෝධියකින් උතුම් විමුක්තිය සාක්ෂාත් කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා ශාසනික ජීවිතය තව තවත් දියුණු පමුණු වේවා ඔබට බොහෝ කල් දහමින් ධර්ම අවවාද අනුශාසනා කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ශාසනික ජීවිතය යහපත් වේවා සාර්ථක වේවා කියන දහසින් පළමුවෙන් කවුරු සාදු නාදයක් පවත්වමු. ඒ වගේ මේ කරගත්තා වූ සියලුම පින් දැනට මේ කටයුතු සංවිධානය කරමින් ඉතා ඌමනාවෙන් උනන්දුවෙන් කටයුතු කරන දායක සභාවේ සියලු දෙනා දානමාන දෙන සියලු දෙනා සහ සම්බන්ධ වන සියලු දෙනාටද ඒ වගේම මේ සඳහා සහභාගී වෙච්ච සියලු දෙනාටද ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කර ගැනීම සඳහා උතුම් විමුක්තිය සඳහා තව තවත් ශාසනික කටයුතු කිරීම සඳහා මේ පින් හේතු වාසනා වේවා ආශිර්වාදයක්ම වේවා කියලා කවුරුත් සාදු නාදයක් පවත්වමු. සාදු. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරලා කටයුතු කරන චාලට් ගුණවර්ධන මෑණියන් එසවිලා මහත්තයාගේ මෑණියන් එතුමිය දීර්ඝ කාලයක් අප එහි වැඩ ඉන්න කාලෙත් බොහෝ පින්දහම් සිද්ධ කර ගන්නට යෙදුණු නිරන්තරයෙන් පිනට කැමැති අම්ම කෙනෙක්. ඒ නිසා ඇයගේ බලාපොරොත්තු අනුව ඒ මිය පරලෝ ගියපු මීට මාස 3කට පෙර ආතුව මිය පරලෝ ගියපු එතුමියගේ සහෝදරයා වැඩිමහල් සහෝදරයාට අප මේ කරගත්තා වූ සියලු පින් අනුමෝදන් වෙත්වා සංසාර ජීවිතේ අපි බොහෝ කුසල් දහම් පින් දහම් කරගෙන තිබෙනවා. ඒ කරගත්තා වූ කුසල් දහම් පින් දහම්ද ඔබ විසින් කරගත්තා වූ සියලු කුසල් දහම් පින් දහම් වල බලයෙන්ද මිය පරලෝකීය ඥාතිවරයා යම් දුක් ඇති පැවතුම දුකින් නැති වේවා සැප ඇති පැවතුමක වේ නම් එම සැප තව තවත් වඩා වර්ධනය කර ගනිත්වා මිය ගියා වූ සියලු ඥාතීන්ටත් කෙලවර අමා මහ නිවනින් සැනසීම උදාපත් කර ගැනීම සඳහා මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු නාදයක් සාදු සාදු සාදු. ඒ වගේම කරගත සියලු පින් කැමති සම්මිය දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අපි ධර්ම දේශනා ආරම්භයේ ධර්ම ශ්‍රවණයට දෙවියන්ට වඩින්ට කියලා ආරාධනා කරන්නට යෙදුණා. පින් කැමති දෙවියෝ මේ වැඩියා වූ ඒ වගේම සහ සම්බන්ධ වෙන පින් කැමති සියලු දෙවියෝම පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දිවුසුරු වර්ධනය කරගනිත්වා. ඇල්ම බැල්ම රැකවරණ ආශිර්වාද සුජීවත්ව වාසය කරන බබ සෑම සියලු දෙනාටමත් ලබා දෙත්වා. විශේෂයෙන් විනිපෙක් පන්සල තව තවත් දියුණු පමුණවන්නට බණදහමින් පින්නතුන්ට බණදහම් පුරන්නට ආයතන දියුණු පමුණු කරන්නට දෙවියෝ ආශිර්වාද කරත්තා. ඔබගේ ජීවිත ආලෝකමත් කරන්නට දෙවියෝ ආශිර්වාද කරත්තා. දෙවියන්ද කෙලවර අමා මහ නිවනින් සැනසීම උදාපත් කර ගනිත්වා කියලා සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. ගාථාව කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉස්සර පෙර සඳහන් කරන්නට යෙදිච්ච චාරට ගුණවර්ධන මෑණියන්ගේ වැඩිමහල් සහෝදරයාද ඒ වගේම මේ සහ සම්බන්ධ වුණා ඔබ නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ සියලුම ඥාතීන්ද ඔය විනිපෙත් පන්සලේ යම් දවසක දාන වේලක් හරි දීලා දියුණුවට
මුදලකින් හෝ වචනෙන් හෝ ශ්‍රමයෙන් හෝ උදව් උපකාර කරලා මිය පරලෝකියා වූ යම් කෙනෙක් පින් කැමැතිව සිටිනම් දතර පෙරුවේ දායකකාරකාදී නමින් මිය පරලෝක ගොස් පින් කැමැතිව යම් කෙනෙක් සිටිනම් විශේෂයෙන් පහුගිය දිනවල මේ පරලෝකයන්ට යෙදිච්ච සසඳනවන පන්සලේ මූලිකවම කටයුතු කරපු අම්ම කෙනෙක් ඒ ආදී විදියට මට නම් සඳහන් කරන්න සියලු දෙනා මතක නැති නිසා මිය පරලෝකියා වූ සියලු මියගේ ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා මෙපින් අනුමෝදන් වීමෙන් දුකින් නැත මිදෙත්වා සුගතිගාමී වෙත්වා මා මහ නිවනින් සැනසීම උදාපත් කරගනිත්වා කියලා සාදුනාදයක් පවත්වමු සාදු සාදු ගාථාව කියලා පින් දෙමු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පින් බලයෙන් සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් චාලත් ගුණවර්ධන අම්මාටත් ඒ වගේම සහයෝගය දක්වන දායකත්වයේ දරන සියලු දෙනාටත් රෝගී වීන සියලු දෙනාට නිරෝගී වන්නටත් නිරෝගී සියලු දෙනාට තව තවත් නිරෝගී වූ ජීවිතය ගත කරන්නටත් අධ්‍යාපන ලැබුණු දුවා දරුවන්ට අධ්‍යාපනය සාර්ථක කරගන්නටත් ධර්ම මාර්ගයේ වෙහෙසි වඩන සියලු දෙනාට උතුම් විමුක්තිය සඳහාත් සියලුම දෙනාට කෙලවර උතුම් විමුක්තිය සඳහාත් මේ සියලු පින් මේ සියලු ආශිර්වාදයන් හේතු වෙත්වා විනිපෙක් අපේ පන්සල දිනෙන් දින තව තවත් දියුණු වෙත්වා ඔබට ධර්ම වඩන්නට තව තවත් තෝතැන්නක් වෙත්වා කියන අදහසින් සාදුනාදයක් පවත්වන්න සාදු 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 අඳ ගන්න කවුරුත් ආශිර්වාද ලබා ගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං නන්තං පුඤ්ඤක්කෙත්තං අනතරං දුර්ලභේන බත්තං බුද්ධ පුත්තං සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නිරෝගී සැප ලැබේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සන්තෝෂයි වහන්සේම දකින්න ලැබෙනවා තෙරුවන් සරණයි අදිරමාත්‍ය කොහෙන්ද තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි වහන්සේට ගොඩක් පින් සාමණේරයන්ස මේ සම්බන්ධ වුණාට ඔය අතට ගොඩක් කටයුතු සංවිධානය කරාට කාටත් තෙරුවන් සරණයි